දැන් අපි කාබනික රසායනය ගැන කතා කරද්දී පුතේ අපි කිව්වා කාබනික රසායනය තුල දැන් අපි සංයෝග ගැන ඇයි මෙච්චර සංයෝග ගොඩක් හදන්නේ කියන මාතෘකාවනේ අපි කතා කර හිටියේ. දැන් කාබන් විසින් ඉතා විශාල සංයෝග සංඛ්‍යාවක් හදනවා. නමුත් දැන් මේ තියෙන හදන සියලුම සංයෝග ගැන ඉගෙන ගන්න අපි කාලය වියදම් කරන්න වෙන්නේ නැහැ අපිට. උසස් පෙළ කාලය තුලදී ඒක කරන්න වෙන්නේ නැහැ. වැඩි දෙයක් ඕනේ නැහැ. විශ්වවිද්‍යාලය තුල දුනත් කාබනික රසායනයේ විවිධ කොටස් සඳහා වෙන වෙනම ආචාර්ය උපාධි කරපු ගුරු මහාචාර්යවරු තමයි මුණ ගැහෙන්නේ. එහෙම නැතුව එකම මුළු කාබනික රසායනය සඳහාම එක මහාචාර්යවරයෙක් නිර්මාණය වෙන අවස්ථා නෙමෙයි තියෙන්නේ. ඒතකොට මේක ඉතා විශාල පරාසයක් තුළ තියෙන කතාවක්. ඒ නිසා අපි කාබනික රසායනයේ කොටස සාකච්ඡා කරගෙන යද්දී අපි ප්‍රධාන මාතෘකා කීපයක් අතරද මේක වෙන් කරලා තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ප්‍රධාන මාතෘකා කීපයක් අතරද වෙන් කරලා සාකච්ඡා කරගෙන යනවා. එතකොට ඔයාට තිබිය යුතු පළවෙනි ගුණය තමයි ලක්ෂණය තමයි මේ එකින් එක මාතෘකා යටතේ මේක සාකච්ඡා කරද්දී ඒ සෑම මාතෘකාවක් පිළිබඳවම ඔයාට හොඳම අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා හොඳට මතක තියාගන්න අර මං කිව්ව විදිහට මාතෘකාවලට මම මාරු කරද්දී ඔයාලත් ඒකට ගැළපෙන විදිහට පොතක් මාරු කරලා අරගෙන ඒ පිළිවෙලට කරගෙන යා යුතුයි. පැහැදිලිද කියන කතන්දරේ? එතකොට දැන් අපි ගත්තාම ප්‍රධාන වශයෙන් ගත්තාම කාබනික රසායනය තුළ මුලින්ම අපි සාකච්ඡා කරන්නේ හයිඩ්‍රෝකාබන කියන සංයෝග වර්ගය ගැන. පැහැදිලි කියන කතාව හයිඩ්‍රෝකාබන කියන සංයෝග වර්ගය ගැන. මුළු කාබනික රසායනයේම හයිඩ්‍රෝකාබන වලින් නිර්මාණය වෙලා තියෙනවා කියලා කතාවක් කරන්න බෑ. හැබැයි ඉතින් ඕනනම් මේක මෙහෙමත් බෙදලා දෙන්න පුළුවන්. දැන් ඔයාලගේ ඔය විෂය නිර්දේශ පාඩම් ටික කරන්න කියලා තියෙන්නේ හයිඩ්‍රෝකාබන කියන එක ඔක්සිජන් සහිත සංයෝග නයිට්‍රජන් සහිත සංයෝග විදිහට තමයි ඔකේ කියාගෙන ගිහින් තියෙන්නේ. නමුත් ඔය කියන මාතෘකාව එකින් එක යනවට වඩා අපිට සංයෝග පිළිබඳව තියෙන අවබෝධය වැඩි කරගන්න එක තමයි සෑම විටම සිදු යුතු දේ. තේරුණානි කියන කාරණේ රයිට්. ලියන්නකෝ යටින් මෙන්න මෙහෙම විස්තරයක් ඉස්සෙල්ලා. කාබන් විසින් ඉතා විශාල සංයෝග සංඛ්‍යාවක් සෑදුවද කාබන් විසින් ඉතා විශාල සංයෝග සංඛ්‍යාවක් සෑදුවද උසස් පෙළ කාබනික රසායනය යටතේ උසස් පෙළ කාබනික රසායනය යටතේ උසස් පෙළ කාබනික රසායනය යටතේ තෝරාගත් විශේෂ සංයෝග වර්ග පිළිබඳව පමණක් තෝරාගත් විශේෂ සංයෝග වර්ග පිළිබඳව පමණක් සාකච්ඡා කෙරේ. තෝරාගත් විශේෂ සංයෝග වර්ග පිළිබඳව පමණක් සාකච්ඡා කෙරේ. right. එහෙනම් පුතේ ප්‍රධාන මාතෘකාවක් හැටියට ලියන්න. ප්‍රධාන මාතෘකාවක් හැටියට හයිඩ්‍රෝකාබන හරි. ඉස්සෙල්ලා අහලා ඉන්නකො මෙහෙම. දැන් ওই මාතෘකාව ඇහිච්ච ගමන් ඔයාට ඕලෙල් පන්තියේ පවා තිබ්බ දැනුමක් තියෙනවා හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මොකක්ද මොන වගේ කෙනෙක්ද කියලා කියාගන්න. සරලම කිව්වොත් එහෙම කාබන් සහ හයිඩ්‍රජන් පවතින කාබන් සහ හයිඩ්‍රජන් පමණක්ම පවතින සංයෝග වලට කියනවා අපි හයිඩ්‍රෝකාබන කියලා. කාබන් සහ හයිඩ්‍රජන් පවතින සහ කාබන් සහ හයිඩ්‍රජන් පමණක්ම පවතින කියලා කියන්නේ හේතුව තමයි අපි ගත්තාම හයිඩ්‍රෝකාබන කියන එකේ වෙනත් මූලද්‍රව්‍ය තියෙන්න බෑ. එහෙම වුණොත් එහෙම ඒකට වෙනත් සංයෝග වල නම් තමයි එන්නේ. ඒ නිසා කාබන් සහ හයිඩ්‍රජන් පමණක් පවතින කාබනික සංයෝගයට අපි කියනවා හයිඩ්‍රෝකාබන කියලා. හයිඩ්‍රෝකාබන ලෝකේ ඕන තරම් එක එක වර්ග යටතේ වෙන් කරලා ගන්න තියෙනවා. නමුත් අපි ගත්තොත් එහෙම අපි මෙතනදී මූලිකව කතා කරනවා ප්‍රධාන වශයෙන් හයිඩ්‍රෝකාබන වර්ග 4ක් ගැන. ඒ තමයි ඇල්කේන, ඇල්කීන, ඇල්කයින සහ බෙන්සීන්. බෙන්සීන් කියන්නේ හයිඩ්‍රෝකාබනයක් හැටියට තමයි මූලිකව මෙතනදී සලකගන්නේ. නමුත් ඒක අපි වෙනම මාතෘකාවක් හැටියට හතරවෙනි මාතෘකාව හැටියට ගන්නවා. එතකොට හයිඩ්‍රෝකාබන කියන මාතෘකාව යටතේ ප්‍රධාන මාතෘකා උපමාතෘකා 4ක් සාකච්ඡා කරන්න තියෙනවා කියන කාරණේ
ඔළුවට ඇවිල්ලා තියෙන්න ඕන. ඒ තමයි ඇල්කේන, ඇල්කීන, ඇල්කයින සහ බෙන්සීන් කියන සංයෝග ටික. එතකොට ඔය එකින් එක කෙනාගේ ලක්ෂණ ගැන එක් එක් කෙනාගේ තොරතුරු ගැන වෙන වෙනම ඉතා පැහැදිලිව ඔළුවට ගත යුතුයි. තේරුණානේ කියන කතාව. හයිඩ්‍රෝකාබන් කියන මාතෘකාව ලියලානේ තියෙන්නේ. ඊට යටින් ලියන්න මෙන්න මේ විස්තරය. කාබන් සහ හයිඩ්‍රජන් පමණක් පවතින කාබන් සහ හයිඩ්‍රජන් පමණක් පවතින කාබනික සංයෝග කාබන් සහ හයිඩ්‍රජන් පමණක් පවතින කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හැඳින්වේ. හයිඩ්‍රෝකාබන ලෙස හැඳින්වේ. හයිඩ්‍රෝකාබන ලෙස හැඳින්වේ. වෙනම ලියන්නතේ වෙනම ලියන්න. හයිඩ්‍රෝකාබන යටතේ ප්‍රධාන මාතෘකා 4ක් සාකච්ඡා කෙරේ. හයිඩ්‍රෝකාබන යටතේ ප්‍රධාන මාතෘකා 4ක් සාකච්ඡා කෙරේ. යටින් යටට ලියලා දාන්න මාතෘකා 4. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින, ඇල්කයින, හතරවෙනි එක බෙන්සීන්. හතරවෙනි එක බෙන්සීන්. යටින් ලියන්න සාමාන්‍ය විදිහට මෙම හයිඩ්‍රෝකාබන වර්ග 4 පිළිබඳව මෙම හයිඩ්‍රෝකාබන වර්ග 4 පිළිබඳව වෙනම තොරතුරු සලකා බලමු. වෙනම තොරතුරු සලකා බලමු. right. එහෙනම් පුතේ අපි මාතෘකාවට අදාළ ප්‍රධානම කාරණේ පටන් ගන්නවා. පැහැදිලිව ලියන්න මාතෘකාව ඇල්කේන රසායනය. ඇල්කේන රසායනය. ඇල්කේන රසායනය. හයි ලියන්නකෝ මෙහෙම විස්තරයක්. කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් පවතින කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කේන ලෙස හැඳින්වේ. ඇල්කේන ලෙස හැඳින්වේ. හරි. මෙන්න මේ කාරණේ පොඩ්ඩක් අහන්න. දැන් අපි ලියවන්නේ මාතෘකාවක් උතේ ඇල්කේන රසායනය කියලා. ඇල්කේන වලට තව විශේෂ නමක් කියනවා. ඒකත් ඒ මාතෘකාවට යටින් ලියන්නකෝ පුතේ. පැරපීන කියලා කියනවා. පැරපීන කියලා කියනවා. ඇල්කේන වලට කියන විශේෂ නමක් තමයි ඔය තියෙන්නේ. පැරපීන කියන නම. ඔයාලට මතක නම් S ගොනුවේදී අපි ගත්තොත් එහෙම S ගොනුවේ මූලද්‍රව්‍ය ගබඩා කරන්නේ ද්‍රව පැරපීන තුල කියලා කියනවා. එතකොට ද්‍රව මට්ටමේ තියෙන ඇල්කේන කියන සංයෝග වර්ගය පිළිබඳව තමයි ඔය කතා කරන්නේ. right. යටින් ආපහු අපි නෝට් එක ලියපු තැනට අවිල්ලා ලියන්න මෙහෙම.
ඇල්කේන වල ස්වභාවය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඇල්කේන වල ස්වභාවය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ස්වභාවය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා මූලික ඇල්කේන කිහිපයක් පිළිබඳව මූලික ඇල්කේන කිහිපයක් පිළිබඳව මූලික ඇල්කේන කිහිපයක් පිළිබඳව තොරතුරු සලකා බල තොරතුරු සලකා බල දැන් අපි මූලික ඇල්කේන තුන් දෙනෙක් ගැන බලමු. එයාලගේ සූත්‍රات එක්ක බලමු අපි. බලන්න පුතේ මේ කතාව. මෙතන කාබන් එක හයිඩ්‍රජන් හතරක් තියෙනවා. මෙතන කාබන් එකක් වැඩි වෙලා තියෙනවා. C2 බවට පත් වෙලා තියෙනවා. හයිඩ්‍රජන් ගාන 4 6 බවට පත් වෙලා තියෙනවා. හයිඩ්‍රජන් දෙකක් වැඩි වෙලා තියෙනවා. මෙතෙන්ට එද්දි කාබන් එකක් වැඩි වෙලා. මෙතෙන්ට එද්දි හයිඩ්‍රජන් දෙකක් වැඩි වෙලා. මේකේ මේ රටාව දිහා දකින්න වාට මේ බියුටේන් කියන කෙනාව ඊළඟට බොහොම ලේසියෙන් ලියන්න පුළුවන්. බියුටේන්ගේ කතාව වෙන්නේ මොකක්ද? C4යි H10යි කියන එක තමයි බියුටේන්ට එන්නේ. එතකොට දැන් මෙන්න මේ ලක්ෂණේ හොඳට අහගන්න. මෙන්න මේ ඇල්කේන ශ්‍රේණිය මෙයාලට කියන්නේ යාබද සංයෝග කියලා පුතේ. කාබන් එකට පස්සේ කාබන් දෙකේ කෙනාට කියන්නේ යාබද සංයෝග කියලා. කාබන් දෙකේ කෙනාට පස්සේ කාබන් තුනේ කෙනාට කියන්නේ යාබද සංයෝග කියලා. මේ ඇල්කේන ශ්‍රේණියේ යාබද සංයෝග දෙකක් අතර වෙනස නිර්මාණය වෙන්නේ. ඇල්කේන ශ්‍රේණියේ යාබද සංයෝග දෙකක් අතර වෙනස නිර්මාණය වෙන්නේ කාබන් එකක් සහ හයිඩ්‍රජන් දෙකක් මගින්. ඒ කියන්නේ CH2 කාණ්ඩයක් මගින්. යාබද සංයෝග දෙකක් අතර වෙනස නිර්මාණය වෙන්නේ CH2 කාණ්ඩයක් මගින් බැවින්. සාමාන්‍යයෙන් අපි ඒ වගේ අවස්ථාවලදී ඒ සංයෝග වලට කියනවා අපි සදුෂ්‍ය ශ්‍රේණියක පවතින සංයෝග කියලා. මොකක්ද නම? සදුෂ්‍ය ශ්‍රේණියක පවතින සංයෝග කියලා. ආයෙත් හොඳට අහගන්න. ඇල්කේන ශ්‍රේණියේ යාබද සංයෝග දෙක බැගින් අපි වෙන වෙනම ගත්තොත් එහෙම එයාලා අතර වෙනස නිර්මාණය වෙලා තියෙන්නේ කාබන් එකක් සහ හයිඩ්‍රජන් දෙකක් මගින් පමණයි. ඒ කියන්නේ කෙටියෙන් ඒක හඳුන්වනවා CH2 කාණ්ඩයක් මගින් කියලා. මෙතන වෙනස තියෙන්නේ CH2, මෙතන තියෙන්නේ CH2, මෙතන තියෙන්නේ CH2. එහෙනම් මේක ඊළඟ කෙනාව අපිට උපකල්පනය කර හැකි C5යි H12යි කියලා. හොඳට අහගන්න. කාබනික රසායනයේදී මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. යාබද සංයෝග දෙකක් අතර වෙනස නිර්මාණය වනුයේ CH2 කාණ්ඩයක් මගින් පමණයි නම් CH2 කාණ්ඩයක් මගින් නම් යාබද දෙන්නෙක් අතර වෙනස නිර්මාණය වෙන්නේ. ඒ වගේ සංයෝග අපි හඳුන්වනවා සදුෂ්‍ය ශ්‍රේණියක පවතින සංයෝග කියලා. මොකද්ද වචනේ? සදුෂ්‍ය ශ්‍රේණියක පවතින සංයෝග කියලා. එහෙම ගත්තාම ඇල්කේන ශ්‍රේණිය කියලා කියන්නේ ඇල්කේන කියලා කියන්නේ සදුෂ්‍ය ශ්‍රේණියකට අයිති සංයෝග විශේෂයක්. ඇල්කේන ශ්‍රේණිය කියලා කියන්නේ සදුෂ්‍ය ශ්‍රේණියකට අයිති සංයෝග විශේෂයක්. මේක ඊළඟ ශ්‍රේණියට එන කට්ටිය ගැන අපිට උපකල්පනය කරලා හරියටම සූත්‍රය කියන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද කියන කතන්දරේ? රයිට්. එහෙනම් පළවෙනි කාරණේ තමයි මෙන්න මේ බෝඩ් එකේ තියෙන ටික පිළිවෙලට ලියා ගන්න. බියුටේන් මම ඇඳලා නැහැ.
මෙතේන් එතේන් ප්‍රොපේන් ඇඳලා තියෙන විදිය දිහා බලලා බියුටේන්ව ඔයාලා තනියම අඳින්න. ඕකෙන් තේරුම් ගත යුතු දේ තමයි මෙතන මේ හැම කාබන් කෙනෙක්ටම මම බන්ධන 4ක් දාලා තියෙනවා. කාබන් අතර තියෙන තනි බන්ධන. ඉතුරු බන්ධන 3 සම්පූර්ණ කරන්න හයිඩ්‍රජන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේ මැද ඉන්න කාබන්ට තියෙනවානේ බන්ධන දෙකක් කාබන් එක්ක. හයිඩ්‍රජන් තමයි දාලා තියෙන ඉතුරු මදි පාඩුවට. බලන්න ක්‍රමානුකූලව මේ ටික ලියලා බියුටේන්ගේ ව්‍යුහය ලස්සනට අඳින්න. බියුටේන්ගේ ව්‍යුහය ලස්සනට අඳින්න. කලබලයක් නැතුව ලියා ගන්න. මොකද ඉක්මනට දඩිබිඩි ගාලා කරනවා කියලා කතාවක් නැහැ. මේක කොටස් වශයෙන් ඔයාලට අප්ලෝඩ් කරද්දී ක්‍රමානුකූලව පන්තියේ ඉගැන්නුවා වගේම මේ වැඩේ වෙනවා. හරි. මොකද පුතේ දැන් ආයෙ පටන් ගත්තට පස්සේ සජීවී ලෙස පන්ති පවත්වන්න මේ කොටස් ආයෙත් මේ විදිහටම කාලෙ වියදම් කරලා උගන්වන්න උනොත් අපි මේ කරන මහන්සිය, ඔයාලා වැය කරන මහන්සිය, අපි මේ වැය කරන මිල, ඔයාලා වැය කරන මිල කිසි දෙයක තේරුමක් නැතුව යනවා. ඒ නිසා තමයි හොඳම ක්‍රමයක් හදලා එහෙම් මෙහෙන් කොහොම හරි පොඩි වීඩියෝ කෑල්ලක් දාන්න නැතුව පිළිවෙලට මේ කතාව කරන්නේ. ඒ නිසා ඒකේ උපරිම ඵලය ලබා ගන්න ඔළුවට ගන්න. පැහැදිලි කියන කතන්දරේ. හරි. දැන් මේක ඇඳලා ඉවර ඇති කියලා මම විශ්වාස කරනවා. ලොකු දෙයක් නැහැනේ. දැන් ඔයාලට වීඩියෝ එක බලන නිසා මොකක් හරි ගැටලුවක් ආවත් නවත්තලා අදින්න පුළුවන්. ආපස්සට ගිහිල්ලා බලලා වැඩේ කරන්න පුළුවන්. රයිට්. එහෙම ගත්තාම මේ තමයි කතාව. අපි එකට විස්තරය ලියලා එමු. ලියන්න පුතේ මෙහෙම. කාබනික රසායනයේදී කිසියම් සංයෝග විශේෂයක යාබද සංයෝග දෙකක් අතර වෙනස නිර්මාණය වනුයේ CH2 කාණ්ඩයක් මගින් නම් වෙනස නිර්මාණය වනුයේ CH2 කාණ්ඩයක් මගින් නම් එවැනි සංයෝග CH2 කාණ්ඩයක් මගින් නම් එවැනි සංයෝග සදුෂ්‍ය ශ්‍රේණියක පවතින සංයෝග විශේෂයක් ලෙස හඳුන්වනු ලැබේ. සාදුෂ්‍ය ශ්‍රේණියක පවතින සංයෝග විශේෂයක් ලෙස හඳුන්වනු ලැබේ. හරි. එතකොට දැන් පළවෙනි මූලික අදහස තමයි ඇල්කේන කියලා කියන්නේ සදුෂ්‍ය ශ්‍රේණියක පවතින සංයෝග වර්ගයක් කියන එක. පැහැදිලිද කියන කතාව. එතකොට මේ ඇල්කේන කියන කෙනා සදුෂ්‍ය ශ්‍රේණියක ඉන්න කෙනෙක් නිසා අපිට යාගේ ඊළඟ සූත්‍ර ටික ලස්සනට ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තව සිද්ධියක් තියෙනවා. අපිට ඕනකම තියනවා පුතේ සදුෂ්‍ය ශ්‍රේණියක ඉන්න කෙනෙක්ට පොදු සූත්‍රයක් හඳුන්වා දෙන්න. සදුෂ්‍ය ශ්‍රේණියක පවතින කෙනෙක්ට පොදු සූත්‍රයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය තියෙනවා. අපි බලමු සදුෂ්‍ය ශ්‍රේණියක පවතින කෙනෙක්ට පොදු සූත්‍රයක් හඳුන්වා දෙන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි සදුෂ්‍ය ශ්‍රේණියක ඉන්න කෙනෙක්ගේ යාබද අය අතර වෙනස නිර්මාණය වෙන්නේ CH2 කාණ්ඩ මගින්නේ. ඒ නිසා බොහොම ලේසියෙන් අපිට පොදු සූත්‍රයක් හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. එහෙනම් බලන්නකො මේ කතාව පොඩ්ඩක් අහලා
මෙතන දෙකක් ඇද්දි මෙතෙන්ට 6ක් ඇවිල්ලා දෙකෙන් 6 හදන්න ක්‍රමයක්. මෙතෙන්ට 3ක් ඇද්දි 3ෙන් 8 හදා ගන්න ක්‍රමයක්. මෙතෙන්ට 4 ඇද්දි එකෙන් 10 හදා ගන්න ක්‍රමයක්. ඔක පොඩ්ඩක් කල්පනා කරොත් මෙතන රටාවක් තියෙනවා පුතේ. මේ ඉලක්කම දෙකෙන් වැඩි කරලා ඒකට දෙකක් එකතු කරලා මේ ඉලක්කම දෙකෙන් වැඩි කරලා ඒකට දෙකක් එකතු කරලා මේ ඉලක්කම දෙකෙන් වැඩි කරලා ඒකට දෙකක් එකතු කරලා එන එක මෙතෙන්ටත් හරිනේ. මෙතන තියෙන්නේ 1 එක දෙකෙන් වැඩි කරපුවාම 2යි ඒකට දෙකක් එකතු කරපුවාම 4යි. එහෙනම් අපි පොදුවේ ගත්තොත් මේ 1 2 කියන්නේ නැතුව n කියලා ඉලක්කමක් මෙතෙන්ට n කියලා ඉලක්කමක් ගත්තොත් මෙතන එන ඉලක්කම හදාගන්නේ කොහොමද? මෙතන ගන්න n කියන ඉලක්කම කීයෙන් වැඩි කරනවද? දෙකෙන් වැඩි කරනවා. ඒක දෙකෙන් වැඩි කරලා ඒකට කීයක් එකතු කරන්නද? දෙකක් එකතු කරන්න තියෙන්නේ. මෙතෙන්ට එන ඉලක්කම දෙකෙන් වැඩි කරලා ඒක මෙතෙන්ට එද්දී තව දෙකක් එකතු කරගන්න තියෙන්නේ. එහෙනම් n කියලා ගත්තොත් ඒක දෙකෙන් වැඩි කරලා දෙකක් එකතු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් ලියන්නකො යටින් තනි පේලියකට පාට වෙනස් කරලා ලියන්න. L කියන ශ්‍රේණියේ පොදු සූත්‍රය L කියන ශ්‍රේණියේ පොදු සූත්‍රය සමානයි Cn H2n ධන 2 Cn H2n ධන 2 Cn H2n ධන 2 හරි ඔය තාපුතේ ඇල්කේන වල පොදු සූත්‍රය පැහැදිලි කියන කතාව මේක පාවිච්චි කළාට ඕනම කාබන් ගානක් තියෙන ඇල්කේන එක සූත්‍රය හදා ගන්න පුළුවන්. අපි හිතමු මෙතන 10යි කියලා. මෙතන 10 දැම්මොත් මෙතන 20යි 2යි 22යි. මෙතන 8 දැම්මොත් 8යි 16යි 2යි 18යි. මේ සූත්‍රය මගින් ඔයාට ඕනම කාබන් සංඛ්‍යාවක් සහිත ඇල්කේන එක සූත්‍රය නිවැරදිවම නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලි කියන කතාව right. එහෙනම් ඉස්සෙල්ලා පොඩි විස්තරයක් තියෙනවා ආයෙත් අහගෙන ඉන්නකෝ. ඇල්කේන සංඛ්‍යාව අපි හිතන ප්‍රමාණයට වඩා ගොඩාක් විශාලයි. සාමාන්‍යයෙන් කාබන් වලට තියෙනවා සංයෝග මිලියන ගාණක්. පැහැදිලි කියන කතාව. ඒ කියන්නේ සංයෝග මිලියන ගණනාවක් කාබන් විසින් නිර්මාණය කරනවා. එතනදී ඇල්කේන වලට අති විශාල සංයෝග සංඛ්‍යාවක් පිහිටනවා. ඇල්කේන වලට අති විශාල සංයෝග සංඛ්‍යාවක් පිහිටන්න ප්‍රධාන වශයෙන් හේතු දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඇල්කේන වලට අති විශාල සංයෝග සංඛ්‍යාවක් පිහිටන්න හේතු හැටියට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්. පළවෙනි හේතුව තමයි ශ්‍රේණියක් ලෙස පිහිටීම. දෙවෙනි හේතුව තමයි එයාට සමාවයවික තිබීම. වචනේ මොකක්ද? සමාවයවික. සම අවයවික කියන එක තමා පුතේ ඔය අයන්න ලොප් කරලා සමාවයවික කියලා හදලා අරගෙන තියෙන්නේ. එහෙනම් අපි දැන් මෙතනදී මේ සමාවයවික පිළිබඳව හොඳ අවබෝධයක් සහ අදහසක් ගත යුතුයි. මොකද මේ කාබනික රසායනයේ සමස්ත කොටස තුල සමාවයවික කියන සංකල්පයට ඉතා හොඳ යෙදීමක් සහ ඉතා හොඳ බලපෑමක් සම්බන්ධයක් තියෙනවා. අන්න එයා ගැන අපි ක්‍රමානුකූලව සාකච්ඡා කළ යුතුයි. එහෙනම් ඉස්සෙල්ලාම හොඳට මතක තියාගන්න ඇල්කේන සංඛ්‍යාව අති විශාල අගයක් බවට පත්වීමට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් කිව්වා මම. මොනවාද මේ ප්‍රධාන හේතු දෙක? එකක් තමයි ශ්‍රේණියක් ලෙස පිහිටීම. දෙවෙනි කාරණේ තමයි සමාවේවික පිහිටීම. පැහැදිලි කියන කතාව ලියන්න පුතේ යටින් මෙහෙම. ඇල්කේන සංඛ්‍යාව ඉතා විශාල අගයක් වේ. ඇල්කේන සංඛ්‍යාව ඉතා විශාල අගයක් වේ. ඇල්කේන සංඛ්‍යාව ඉතා විශාල අගයක් වේ. එයට ප්‍රධාන හේතු දෙකක්. ඉතා විශාල අගයක් වේ. එයට ප්‍රධාන හේතු දෙකක්. එයට ප්‍රධාන හේතු දෙකක් දැක්විය හැකි වේ.
දැක්විය හැකි වේ. එක් හේතුවක් නම් දැක්විය හැකි වේ. එක් හේතුවක් නම් ශ්‍රේණියක් ලෙස පැවතීම වේ. ශ්‍රේණියක් ලෙස පැවතීම වේ. ශ්‍රේණියක් ලෙස පැවතීම වේ. අනෙක් හේතුව වනුයේ අනෙක් හේතුව වනුයේ සමාවයවික පැවතීම වේ. අනෙක් හේතුව වනුයේ සමාවයවික පැවතීම වේ. අනෙක් හේතුව වනුයේ සමාවයවික පැවතීම වේ. යටින් ලියන්න මෙහෙම ඇල්කේනවල සමාවේවික පිළිබඳව ඇල්කේනවල සමාවේවික පිළිබඳව තොරතුරු සලකා බලමු. තොරතුරු සලකා බලමු. හරි. අහන්න පුතේ ලියන එක නවත්තලා පිළිවෙලට හොඳට අහගන්න. හරි. සමාවේවිකතාවය කියන්නේ ඉතා විශාල මාතෘකාවක්. මේකේ තියෙනවා උපබෙදීම් ගණනාවක්. ඒ උපබෙදීම් සියල්ලම ඉතා ක්‍රමානුකූලව ඔලුවට වැටුනේ නැත්නම් ලොකු අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මම ඉස්සෙල්ලාම ඔයාලට මේ සමාවේවිකතාවයේ මූලික බෙදීම් ටික ගැන ඉතා පැහැදිලි සටහනක් සහ ඉතා පැහැදිලි අදහසක් දෙනවා. ඒ නිසා මේක ඉතාම හොඳට ඔලුවට ගන්න. මොකද නිකන් අඳුරේ අතපත ගාලා වැඩක් නැහැ. මේක අපි දැන් වීඩියෝ මාධ්‍යෙන් ඉගෙන ගත්තායි කියලා මේකේ අඩුපාඩුවක් තියෙන්න බෑ. පැහැදිලි කියන කතාව. ඒ නිසා ඉතාම ක්‍රමානුකූලව ඉතාම පැහැදිලිව මේ දෙන සංකල්පේ තේරුම් ගත යුතුයි. තේරුණානි කියන සිද්ධිය රයිට්. මේක මෙන්න මේකයි වෙන්නේ. මම දැන් බෝඩ් එකේ ලියනවා පුතේ සමාවේවිකතාවයට අදාළ මූලික බෙදීම් සියල්ලම වගුවක් විදිහට හදලා. තේරුණානි කතාව? බෙදීම් සටහනක් විදිහට නැත්නම් රුක් සටහනක විදිහට ගැලීම් සටහනක් විදිහට බෙදීමක් විදිහට ලස්සනට මම බෝඩ් එකේ ලියනවා. ඔයාලා ගිහිල්ලා ඔය පොතේ පිටිපස්සේ පොතේ පිටිපස්සේ ගිහිල්ලා මේ සටහන පිළිවෙලට දාලා තියාගන්න ඕන වෙච්ච වෙලාවක මතක් කරලා පාවිච්චි කරන්න ඕන වෙච්ච වෙලාවට. තේරුණානි කියන කතාව? හරි. පොතේ පිටිපස්සේ මේක ලියන්නේ අහලා ඉන්නක චුට්ටක් ලියන්න කලින් සමායකතාවයේ ප්‍රධාන වශයෙන් බෙදෙනවා ව්‍යුහ සමායක සහ ත්‍රිමාන සමායක කියන වර්ග දෙකට. ව්‍යුහ සමායක බෙදෙනවා දාම සමායක, ස්ථාන සමායක, ක්‍රියාකාරී කාණ්ඩ සමායක කියලා ප්‍රධාන කොටස් තුනකට. දාම සමායක ලෝකයේ තුල ඇවිදගෙන යද්දී නැවත වතාවක් අන්න අර පැත්තේ තියෙන ප්‍රකාශ සමායකතාවයේ මුණ ගැහෙන අවස්ථා තියෙනවා. පැහැදිලි කියන කතාව. දාම සමායක ඔස්සේ ඇවිදගෙන යද්දී අනාගතයේදී එහෙම හම්බ වෙනවා. නමුත් මේ මූලික බෙදීම වෙනස් වෙන්නේ නැහැ. දාම සමායක, ස්ථාන සමායක, ක්‍රියාකාරී කාණ්ඩ සමාවේවික. මම මේ තැන්වල සමාවේවික කියන වචනේ අයින් කරලා තියෙන පුතේ මේක බෝඩ් එකේ ලියන්න ගියාම ඒ වචනේ දාගෙන ලියුවාම පොඩි ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණය වෙන නිසා පැහැදිලි කියන කතාව. ඊළඟ කාරණේ ත්‍රිමාන සමායක වලට එනවා. ත්‍රිමාන සමායක වල තියෙනවා ජ්‍යාමිතික සමාවේක සහ ප්‍රකාශ සමායක කියලා වර්ග දෙකක්. පැහැදිලි කියන කතාව. ප්‍රකාශ සමායක සහ ජ්‍යාමිතික සමායක. ජ්‍යාමිතික සමායක වලට තියෙනවා උපකුලක දෙකක් සිස් සහ ට්‍රාන්ස් කියලා. ජ්‍යාමිතික සමායක වලට තියෙනවා උපකුලක දෙකක් සිස් සහ ට්‍රාන්ස් කියලා. ප්‍රකාශ සමායක වලට තියෙනවා ඩී සහ එල් කියලා උපකුලක දෙකක්. එතකොට මේ තමයි සමස්ත සමාවේවික කතාව. සමස්ත සමාවේවික පිළිබඳ තොරතුරු. එහෙනම් මේක ඉස්සෙල්ලා ඔළුවට දාගන්නකෝ සහ පොතේ පිටිපස්සේ මේක ලියාගන්න. පිළිවෙලට ලියාගන්න. හරි.
සමාවේවික ප්‍රධාන වශයෙන් බෙදෙනවා ව්‍යුහ සමාවේවික සහ ත්‍රිමාන සමාවේවික කියන වර්ග දෙකට. ව්‍යුහ සමායක බෙදෙනවා දාම සමායක, ස්ථාන සමායක සහ ක්‍රියාකාරී කාණ්ඩ සමායක කියන වර්ග තුනට. ඊළඟ කාරණේ ත්‍රිමාන සමායක කියන එක බෙදෙනවා ජ්‍යාමිතික සහ ප්‍රකාශ කියන වර්ග දෙකට. ඊට පස්සේ ජ්‍යාමිතික සමායකතාවය නැවත බෙදෙනවා සිස් සහ ට්‍රාන්ස් විදියට. ප්‍රකාශ සමායකතාවය බෙදෙනවා ඩී සහ එල් විදියට. පැහැදිලි කියන කතාව. හරි. එහෙනම් හොඳට අහගන්න පුතේ. ඇල්කේන වලටත් සමායක තියෙනවායි කියලා කිව්වානේ. ඇල්කේන වලට තියෙන්නේ මෙන්න මේ සමායකතා ලෝකේ මෙන්න මෙයා තමයි මුලින්ම තියෙන්නේ. මේ දාම සමායක කියන කෙනා තමයි මුලින්ම පිහිටන්නේ. පැහැදිලිද කියන කතාව? මේ දාම සමායක කියන කෙනාව තමයි ඇල්කේන වලට මුලින්ම මුණ ගැහෙන සමායක විශේෂය. තේරුණානේ කියන කතාව? එහෙනම් අපි යටින් ලියමු විස්තරයක් මෙහෙම. අපේ සාමාන්‍ය නෝට් එක තිබ්බ තැනට ගිහින් ලියන්න. සාමාන්‍ය නෝට් එකට ගිහිල්ලා ලියන්න පුතේ මෙහෙම. ඇල්කේන වලට පවතින ප්‍රධානම සමාවේවික විශේෂය ව්‍යුහ සමාවේවික වේ. ව්‍යුහ සමාවේවික වේ. ව්‍යුහ සමාවේවික අතරින් දාම සමාවේකතාවය ඇල්කේන සතු ප්‍රධානතම සමාවේක විශේෂය වේ. ප්‍රධානතම සමාවේක විශේෂය වේ. වරහන් ඇතුලේ පාට වෙනස් කරලා මෙහෙම ලියා ගන්න. හරි? පාට පෑනකින් වරහන් ඇතුලේ මෙහෙම ලියා ගන්න. කාබන් සංඛ්‍යාව 7 ඉක්මවා ගිය පසු කාබන් සංඛ්‍යාව 7 ඉක්මවා ගිය පසු ඇල්කේන වලට ත්‍රිමාන සමාවේක තාවේ යටතේ පවතින ප්‍රකාශ සමාවේවිකතාවය පෙන්눔 කිරීමේ හැකියාවක් ප්‍රකාශ සමායකතාවය පෙන්눔 කිරීමේ හැකියාවක් පවතී. එහෙම කියලා පරාණව අහලා දාන්න. දාලා පහලින් සාමාන්‍ය නෝට් එක විදිහට ලියන්න. පුතේ. මෙහෙම ලියන්න. එකම අනුක සූත්‍රයේ තිබී
එකම අනුක සූත්‍රයේ තිබී නමුත් ප්‍රධාන දාමය වෙනස් වීම නිසා නිර්මාණය වන සමාවේවික ප්‍රධාන දාමය වෙනස් වීම නිසා නිර්මාණය වන සමාවේවික දාම සමාවේවික ලෙස හැඳින්වේ. දාම සමාවේවික ලෙස හැඳින්වේ. දාම සමායක ලෙස හැඳින්වේ. වෙනම ලියනුතේ වෙනම ඇල්කේන වලට පවතින දාම සමායක පිළිබඳව ක්‍රමානුකූලව සලකා බලමු. හරි. දැන් අපි ඇල්කේන වල දාම සමායකතාවයේ පිළිබඳව සාකච්ඡා කරන්න තමයි යන්නේ. හරිද? දැන් මේක ගැන මම මූලික විස්තර ටිකක් ඔයාලට කියලා දෙනවා. මේක හොඳට අහගන්න. ඊළඟ කාරණේ තමයි දැන් මේකෙදි මම ඔයාලට පොඩි අභ්‍යාසයක් වගේ දුන්නොත් සමායකට අඳින්න කියලා. ඒකට ඔයාලට මම කාලයක් දෙන්නේ නැහැ. මොකද මම මේ වීඩියෝ එක කරන් යන ගමන්ම දෙන එක අභ්‍යාසයටත් මේ කතාව ඇඳලාම දානවා. මොකද මේකට කාලය ගොඩක් දුන්නාම එතන ඇත්තටම ඔයාලටත් ලොකු පාඩුවක් තියෙනවා පුතේ. මොකද ඒකට හේතුව ධාවන කාලය වැඩි වුණාම ඔයාලට වියදම් වෙන data ප්‍රමාණය වැඩි වෙනවානේ. දැන් ඔයාලට මේ වීඩියෝස් දාන්නේ මම පැහැදිලිව කිව්වා කලින් මේ වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම YouTube unlimited package එකක් ඇක්ටිව් කරගන්න කියලා. සාමාන්‍යයෙන් ඕනම network එකක් යටතේ ඒක කරගන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට ක්‍රමානුකූලව මේ වැඩේ බලන්න ලෑස්ති කරගන්න. නමුත් ඒකේ වුණත් ඉතින් බොරුවට කාලේ නාස්ති කරන්න ඕනේ නෑනේ. හොඳට අහගන්න පුතේ මම ටිකක් කාබන් සංඛ්‍යා වැඩි කෙනෙක්ගෙන් කියා දෙන්නම්. හරි. C7යි. පොදු සූත්‍රයේ මතක නම් කියන්න C7 නම් H කීයද? 16යි. දෙකකින් වැඩි කළා දෙකක් එකතු කරා 14යි 2යි 16යි. ඔයාලට මම පැහැදිලි වෙන්න නිසා හයිඩ්‍රජන් දාන්න නැතුව කාබන් සැකිල්ල විතරක් ගන්නවා. හරි. කාබන් 7ක් නේ තියෙන්න ඕන. ඔහොම තියෙනවා. මේ විදිහට තියෙන එක කවුරු හරි මේකේ සමාවේකයක් අඳිනවා කියලා මෙහෙම එකක් යන්දොත් මොකක් වෙයිද? දැන් මේ දෙක සමාවේක දෙකක්ද? ඒ කියන්නේ එකම අනුක සූත්‍රයේ තියෙන ප්‍රධාන දාමයේ වෙනස් වෙච්ච ආයතන දාම සමායක කියලා කියන්නේ. හොඳට අහගන්න පුතේ මෙන්න මේ කතාව. හොඳට අහගන්න. මෙන්න මේ විදිහට මේ එක කෙලවරක් නමලා ඇඳ කියලා මෙයයි දෙන්නෙක් නෙමෙයි. අපිට ඕන නම් මේ කෙලවරේ කෙනාව ඇදලා මෙහෙම දිගාරින්න පුළුවන්. එහෙම ගත්තොත් මේ ඉන්නේ මෙයාමනේ. ඔව්. මේ ඉන්නේ මෙයාම තමයි. එහෙනම් හොඳට මතක තියාගන්න ඔය සමාවිකතා අඳිද්දි සමාවික ඇඳලා පෙන්නද්දි කෙලවරක ඉන්න කාබන් එකක් මේ අතට ඇද කරලා ඇඳ කියලා, හරෝලා ඇඳ කියලා, පැත්ත මාරු කරලා ඇඳ කියලා ඔයාලට අලුත් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මේ දෙන්නම සමාන අය. මේ දෙන්නම එකම අය. මෙතන මේ නමල ඇඳයි කියලා වැඩක් වෙන්නේ නැහැ කියන එක ඉස්සෙල්ලා හොඳට ඔලුවට ගන්න. ඊළඟ කාරණේ මේ බලන්න අපි මෙතෙන්ට දාමු. ඉතින් ළමෙක් යෝජනා කරාගේ අයියෝ සර් ඕක මොකද්ද? මේක ගලවලා අරගෙන ගිහින් මෙතනින් හයි කරා නම් ඉවරනේ. හොඳට මතක තියාගන්න. සමායකතා එහෙම හොයන්න ගියොත් එහෙම කල්පනා කරන්න ගියොත්
සමායකතාවය කරන්න වෙන්නේ නැහැ පුතේ. කොහෙද? අහගන්නකෝ මේ කතාව. ඔයාට අයිතිය තියෙනවා කෙලවරක ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් මැද තියෙන බන්ධනයක් කරකවන්න, පැත්ත මාරු කරන්න, හරවන්න, මේ අතර කරකවලා බලන්න පුළුවන්. හැබැයි සමායකතා කල්පනා කරද්දී කාබන් පරමාණු ගලවලා හයි කරන්න වගේ සංකල්ප ඔළුවට දාගන්න බෑ. තේරුණානි කියන කතාව? කිසිසේත් ඒ විදිහේ ක්‍රමයක් කරන්න බෑ. එහෙනම් හොඳට අහගන්න. මෙයා මත මෙයාව මොනපාත කරන්න බැයිද? සම්පාත කරන්න බෑ. මෙයා මත මෙයාව සම්පාත කිරීමේ කිසිම හැකියාවක් නැහැ. කෙනෙක් අර යෝජනාව දැම්මොත් නිශ්ශබ්ද වෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මේක ගලවලා මෙතනින් හයි කරපුවාම කලින් කෙනාම එනවනේ කිව්වොත් එහෙම ඒක හරි අමුතු කතාවක්නේ. දැන් බලන්න හොඳට පුතේ. මේකෙත් කාබන් 7ක් තියෙනවා. මේකෙත් කාබන් 7ක් තියෙනවා. හැබැයි මේකේ ප්‍රධාන දාමයයි මේකේ දාමයයි නැත්නම් මේකේ දාමයයි මේකේ දාමයයි සමානද වෙනස්ද? වෙනස්. එහෙනම් හොඳට මතක තියාගන්න. දාමයේ මගින් වෙනස් වෙන අයට කියන නම තමයි දාම සමාවේවික. ආයේ කියනවා දාමයේ මගින් වෙනස් වෙන අයට කියන විශේෂ නම තමයි දාම සමාවේවික. හොඳට මතක තියාගන්න ව්‍යුහ සමාවේකතාවයේ යටතේ තියෙන ප්‍රබලම කතාව තමයි දාම සමාවේක කියලා කියන්නේ. තේරුණානි කියන කතාව? ව්‍යුහ සමාවේකතා ලෝකයේ තුල අපි මුලින්ම හොයන දේ තමයි දාම සමාවේකතාවයේ තියනවාද කියලා. දාම සමාවේකතාවයේ තියනවාද කියන එක තමයි අපි මුලින්ම සොයා බැලිය යුතු සහ තේරුම් ගත යුතු වැදගත්ම කාරණේ වෙන්නේ. තේරුණානි කියන කතාව? එතකොට අපි තව උදාහරණයක් ගමු. කාබන් 6ක් තියෙන කෙනා. කාබන් 6ක් තියෙන කෙනාගේ සූත්‍රය කියන්නේ පොදු සූත්‍ර පැහැදිලි වෙන්නත් එක්ක කියන්න පුතේ 14යි. එතකොට අපි මේකේ ප්‍රධාන දාමයේ මෙහෙම ගන්න. අපි මෙයාට සමායකයක් අඳිනවා. අපි මෙයාව මෙතෙන්ටම දාමු. ඔව්. දැන් ඉස්සල්ලා එකේදී මම මෙතෙන්ට දැම්මේ. ඊළඟ වතාවේ මෙතෙන්ට දාලා. හොඳට අහගන්න මේ කතන්දරේ. මේ කාබන් එක දැන් මෙතන තියෙන්නේ. මේ කාබන් එකට මෙතෙන්ට යන්න බැයිද? පුළුවන්. මෙතෙන්ට දාලත් අඳින්න පුළුවන්. ඔයා බලන්න ඕනේ ප්‍රධානම දේ තමයි පුතේ. ඔයා බලන්න ඕන වැදගත්ම දේ තමයි මෙන්න මේ කාරණේ. දැන් මම බලන්න මේ කරන වෙනස ඈ. මම මේ කාබන් එක මෙතෙන්ට දාලා අඳිනවා. මෙහෙම උඩින් තිබ්බයි කියලා මෙහෙම පහලින් තිබ්බයි කියලා මේ දෙක දෙකක් නෙමෙයි. මේ දෙක සමානයි. මෙයාව මෙන්න මේ ඉන්න කෙනාව මෙහෙම හරවලා මෙතනින් ගෙනත් තියන්න පුළුවන්. මෙයාව මෙහෙම හරවලා මෙතනින් ගෙනත් තියන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මතක තියාගන්න සංයෝග දෙකක් එකිනෙකාගේ සමායක වෙන්න නම් ආයෙත් හොඳට අහගන්න සංයෝග දෙකක් එකිනෙකාගේ සමාවේවික බවට පත් වෙන්න නම් එක්කෙනෙක්ට කිසිම විදිහකින් අනිත් කෙනා මත එක්කෙනෙක්ට කිසිම විදිහකින් අනිත් කෙනා මත සමපාත වීමේ හැකියාවක් නොතිබිය යුතුයි. එක්කෙනෙක්ට අනිත් කෙනා මත කිසිසේත්ම සමපාත වීමේ හැකියාවක් නොතිබිය යුතුයි. ඒක අනිවාර්ය අවශ්‍යතාවයක්. තේරුණානි කියන කතාව? නැත්තම් එතන සමායකතාවය කියලා එකක් කතා කරලා වැඩක් ඇත්තෙම නැහැ. මෙයාට පුළුවන් මෙයා මත සමපාත වෙන්න. ඒ නිසා මේ දෙන්න සමායක කියලා කිව්වොත් වැරදි. තේරුණානි කියන කතාව? දැන් ඊළඟට බලන්න මෙහෙම. ඔයාලට වරදින්න පුළුවන් සහ ඔයාලටින් වෙන්න පුළුවන් අඩුපාඩු මම මේ කියන්නේ. එක්කෙනෙක් මෙහෙම අඳිනවා. තව දරුවෙක් මෙහෙම අඳිනවා. නැත්තම් එකම ළමයා මෙහෙම ඇඳලා මෙහෙම අඳිනවා. එයා හිතන් ඉන්නවා සමායක දෙකක් මෙතන තියෙනවා කියලා. වැරදි පුතේ. මෙතන සමායක දෙකක් නැහැ. මෙතන සමායක දෙකක් කිසිසේත්ම නැහැ. හොඳට අහගන්න. මේ පැත්තේ ඉඳලා යද්දි දෙවෙනි කාබන් එකේ මේ අනිත් කාබන් එකේ ඉන්නේ. මෙහි ඉඳලා આવොත් මේ දෙවෙනි කාබන් එකේ තමයි මේ කාබන් එක ඉන්නේ. පැහැදිලිද කියන කතාව? එහෙනම් මොකක්ද අරුබුදේ? මෙන්න මෙයා මත සමපාත කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා මත සමපාත කරන්න පුළුවන්. මෙයාව කොහොමද පුතේ මෙයා මත සමපාත කරන්නේ? මෙයාව කොහොමද මෙයා මත සමපාත කරන්නේ? හරි පොඩි සිද්ධියක් තියෙන. මම මේ ඩස්ටර් එක වෙනස් කරන විදිහත් එක්ක බලන්න.
මම ඉස්සල්ලාම මේක වෙන හරවනවා යටට. ඒ කාබන් එක කොතෙන්ට එනවද? පහළට එනවා. මෙයාම මෙහෙම හරවලා ඊට පස්සේ මෙහෙම හරවලා දානවා. මොකද මෙතන ඉඳලා දෙවෙනි කාබන් එකේනේ මෙයා ඉන්නේ. එතකොට මෙන්න මෙයාවම මෙහෙම හරවලා ඊට පස්සේ ඒ කෙනාව මෙහෙම හරවපුවාම ආපහු මේකම එනවා. ඒ නිසා මේ දෙක දෙකක් නෙමෙයි. මේ දෙන්නම එක්කෙනෙක්. පැහැදිලි කියන කතාව. මේ දෙන්න සමායක දෙකක් හැටියට ගත්තොත් වැරදි. තේරුණානි කියන කතාව. එහෙනම් හොඳට අහගන්න. ඔයාට අයිතිය තියෙනවා සමායකතාවයේ හඳිද්දී ප්‍රධාන දාමය නැත්නම් ප්‍රධාන සැකිල්ල වෙනස් කරලා තැනින් තැනට කාබන් දාන්න. හැබැයි හොඳට මතක තියාගන්න. එකිනෙක සමායක බවට පත් වෙන්න නම් විය යුතු ප්‍රධානම දේ තමයි කිසිසේත්ම දැන් ඇඳ කෙනෙක්ව ඊළඟට අඳින කෙනා මත මොන පාත කරන්න බැරි වෙන්න ඕනද? සම පාත කරන්න බැරි විය යුතුයි. තේරුණානි කියන කතාව? දැන් ඇඳ කෙනෙක් මත මීට කලින් ඇඳ කෙනෙක්ව කිසිසේත් සමපාත කිරීමේ හැකියාවක් නොතිබිය යුතුයි. තේරුණානි කතාව? අන්න එහෙම වුණොත් තමයි පැහැදිලිද? අන්න එහෙම වුණොත් තමයි අපි කියන්නේ ඒවට සමාවේග කියලා. පැහැදිලි කියන පුතේ? රයිට්. එහෙනම් බලන්න මෙන්න මේ කාරණේ. කාබන් එකක් තියෙන කෙනාට කාබන් දෙකක් තියෙන කෙනාට කාබන් තුනක් තියෙන කෙනාට නෑ සමාවේග. ඇයි කියන්නකෝ? දැන් කාබන් තුනක් තියෙන්නේ මෙයාටනේ පුතේ. මේක මම මෙහෙම ඇඳ කියලා වැඩක් තියෙයිද? නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න. පළවෙනි දේ තමයි මේ දාම සමායකතාවයේදී කාබන් 1 2 3 කියන කාබන් සංඛ්‍යා සහිත කාබන් 1 2 3 කියන කාබන් සංඛ්‍යා සහිත ඇල්කේන වලට දාම සමාවේවික නැහැ. මේ කාබන් තුනක් තියෙන කෙනාට දාම සමායක තියෙයි වගේ හිතුණට එහෙම නෙමෙයි තියෙන්නේ. මේක යටට හැරෙව්වට වැඩක් නෑ. ආපහු ඇදලා උඩට ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි කියන කතාව. මේක ආපහු උඩට ගැනීමේ හැකියාව තියෙනවා. ඊටාම සරල දෙයක්. ඊටාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් පොඩි කතාවක්. තේරුණානි කියන සිද්ධිය රයිට්. යටින් ලියන්න තේ මෙහෙම කාබන් සංඛ්‍යාව 1 2 හා 3 කාබන් සංඛ්‍යාව 1 2 හා 3 වන ඇල්කේන සඳහා කාබන් සංඛ්‍යාව 1 2 හා 3 වන ඇල්කේන සඳහා දාම සමායකතාවය නොපවති. දාම සමායකතාවය නොපවති. මුල්ම වරට දාම සමාවේවිකයක් නිර්මාණය වනුයේ දාම සමායකයක් නිර්මාණය වනුයේ බියුටේන් වල සිට වේ. බියුටේන් වල සිට වේ. මම
මේ සමායක ඔයාලට බෝඩ් එකේ ඇඳලා පෙන්නද්දි පුතේ හැමතිස්සෙම මම අඳින්නේ කාබන් සැකිල්ල විතරයි. ඒකට හේතුව මේකට හයිඩ්‍රජන් පරමාණු පුරෝගන දාගෙන ගියාම මේ කාබන් සැකිල්ල පැහැදිලි නැති ප්‍රශ්නයක් එනවා. පන්තියේදීත් සාමාන්‍යයෙන් ওই කතාව තියෙනවා. එතකොට මේ වීඩියෝ මාධ්‍යයෙන් මේ කරන වැඩේදී ඔයිටත් වඩා මේ අර්බුදය නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මං කාබන් සැකිල්ල විතරයි ඇඳලා තියෙන්නේ. මම නෙමෙයිනේ ඔයාලා කියන්නේ. ඔයාලා විභාගයට යන ළමයිනේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන හයිඩ්‍රජන් ටික පුරවන්න ඕන. ඒක පුරවන්න ඕන කරන්නේ CH2 CH3 කියලා මෙහෙම ලේසි විදිහට ලියලා නෙමෙයි. මේක විහිදෝලා ලියන්න. තව මේ වැඩේ පටන් ගත්ත විතරයි. පඬිතකමට කෙටි කරලා එහෙම ලියලා තියාගන්න එපා. මොකද ඒකට හේතුව අපි හැමදාම මෙහෙම වීඩියෝ මාධ්‍යෙන් ඉගෙන ගන්න නෑනේ. අපි ආපහු ඊටාම කෙටි කාලයක් ගියාම මුණ ගැහෙනවා. එදාට මේ පොත් එහෙම බලනවා මං. හරි. අනික් කාරණේ තමයි මේ නෝට්ස් පිළිවෙලට තියෙන්න ඕන. WhatsApp group එකෙන් මේ නෝට්ස් ගෙන්නනවා එක එක්කෙනාට කතා කරලා නම් කරලා කියනවා නෝට් එක දාන්න කියලා. නෝට් එක දාන්න ලොකු වෙලාවක් ගත්තොත් එහෙම නැත්නම් සැලකුතු වෙලාවක් අරගෙන නෝට් එක දාපුවාම හරියන්නේ නැහැ. අනික් කාරණේ සමහරු වෙන නෝට් එක ලියලා තියෙන යාළුවෙක්ට කෝල් එකක් දාලා උගෙන් ටක් ගාලා නෝට් එක ගෙනලා අපිට ඒක වන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ පොඩි වැඩ කරන්න ඉඩ තියෙනවා. නමුත් ඒ නිසා තමන්ගේ වැඩේ පිළිවෙලට අඳ ගන්න. හරි. ඔයාලා අදිද්දි මේකට හයිඩ්‍රජන් දාලා අනිවාර්යෙන් අදින්න. ඒක මෙතනදි විතරක් නෙමෙයි මෙතනින් ඉස්සරහා තැන්වලදීත් ඒ කතාව තමයි කතා කරන්නේ. එතකොට මෙයාට කියනවා අපි normal butane කියලා. එයාට කියනවා isobutane කියලා. isobutane කියලා කියනවා. right. ලියන්නත් මෙහෙම. මෙයා normal butane, අරයා isobutane. කාබන් සංඛ්‍යාව 5ක් වන ලියන්න මෙහෙම. කාබන් සංඛ්‍යාව 5ක් වන ඇල්කේනය සඳහා පවතින ව්‍යුහ සමාවේවික ඇඳ දක්වන්න. පවතින ව්‍යුහ සමාවේක ඇඳ දක්වන්න. C5 නම් පුතේ H කීයද? 12යි. මං අඳින්නේ කාබන් සැකිලි ටික විතරයි. ඔයාලා පිළිවෙලට අඳින්න. normal pentane, isopentane, neopentane. normal pentane, isopentane, neopentane. හරි. පොඩ්ඩක් බලන්න පුතේ.
ලියලිය නම් ඉන්න එක නවත්තලා බලන්න. ඔයාලගේ මතකයේ හොඳ නම් මේ තුන්දෙනා මීට කලින් හම්බෙලා තියෙනවා. මොනවාද කොහෙදද හම්බෙලා තියෙන්නේ? normal pentane, isopentane, neopentane. කොහෙදද හම්බෙලා තියෙන්නේ? ඔයාලට මතක නම් බන්ධන පාඩමේදී වැන්ඩවාල් ආකර්ෂණ කියන මාතෘකාව යටතේ මේක හම්බ වෙනවා. වැන්ඩවාල් ආකර්ෂණයට බලපාන ප්‍රධාන සාධකයක් තමයි අණුවල මුණ ගැසුම් ශේෂ්ත්‍රඵලය. අණුවල මුණ ගැසුම් ශේෂ්ත්‍රඵලය. අපි එතෙන්දී ඉතා පැහැදිලිව කියනවා නියෝපෙන්ටේන් වලට වඩා normal pentane වල ද්‍රවාංක තාපාංක විශාලයි කියලා. ඒකට හේතුව තමයි normal pentane රේඛීය අණුවක්. නියෝපෙන්ටේන් එක ගෝලාකාර අණුවක්. ගෝලාකාර අණුවකට සහ රේඛීය ලෙස පවතින අණුවකට ගත්තොත් එහෙම වැඩිම ශේෂ්ත්‍රඵලයක් ලොකුම වර්ගඵලයක් තියෙන කාටද කියලා උගන්ලා තියෙනවා. නියෝපෙන්ටේන්ට තමයි ලොකුම වර්ගඵලයක් තියෙන්නේ. ඒක මොන ආකාර නිසාද? ගෝලාකාර නිසා. හැබැයි වැන්ඩවාල් බලවලදී බලපාන්නේ සමස්ත වර්ගඵලය නෙමෙයි පුතේ. අනිත් පැත්ත කෙනත් එක්ක යාළුකමක් හදාගන්න පුළුවන්. අනිත් පැත්ත කෙනත් එක්ක මුණ ගැසීමක් ඇති කරන වර්ගඵලය තමයි වැදගත්ම කොටස බවට පත් වෙන්නේ. ඒ වර්ගඵලය තමයි ප්‍රයෝජනවත්ම කොටස බවට පත් වෙන්නේ. එහෙම ගත්තාම මේ විදිහට ගෝලාකාර වෙච්ච නියෝපෙන්ටේන් එකක මුණ ගැසුම් ශේෂ්ත්‍රඵලය මොනවා වෙනවද? ඉතා අඩු වෙනවා. හරියට ඔලුවට ගන්න. ගෝලාකාර වුණාම වර්ගඵලය වැඩි වෙනවා. ශේෂ්ත්‍රඵලය වැඩි වෙනවා. නමුත් මුණ ගැසුම් ශේෂ්ත්‍රඵලය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මේ පෙන්ටේන්ගේ සමායක තුන් දෙනා normal pentane, isopentane, neopentane කියන තුන් දෙනා. මේ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. right. අපි තව එක අභ්‍යාසයක් කරමු. ලියන්න උදේ මෙහෙම. C6H14ක් වන C6H14ක් වන හෙක්සේන් සඳහා පවතින හෙක්සේන් සඳහා පවතින දාම සමාවේවික ඇඳ දක්වන්න. දාම සමාවේවික ඇඳ දක්වන්න. හරි. විනාඩි 5ක කාලයක් දෙනවා. බලන්න ඕකේ තියෙන දාම සමායක ටික අඳින්න බලන්න. කටුවැඩ කොලයක ඇඳලා මම සාකච්ඡා කරාට පස්සේ පොතට ගෙනාවොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. කටුවැඩ කොලයක ඇඳලා මම සාකච්ඡා කළාට පස්සේ පොතට ගෙනාවොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. හරි. දැන් අපිට ඕකේ කාබන් 6කට සමායක ටික අඳින්නනේ තිබ්බේ. කොහොමද ආවේ? මේකෙත් මම සැකිලි ටික පිළිවෙලට අඳිනවා බලන්න. මේ පළවෙනි කෙනා මේ දෙවෙනි කෙනා මේ තුන්වෙනි කෙනා මේ හතරවෙනියා ඔය පස්වෙනියා. එතකොට බලන්න පුතේ ඔයාලට සමහරට එක එක වෙනස් ඒවා ඇඳලා ඇති. ඒවා ඇතුලේ මේ කට්ටිය ඉන්න ඕන. පැහැදිලි කියන කතාව. මේක දැන් මේ මම මේ විදිහට ඇඳලා තිබ්බට තව කෙනෙක්ට පුළුවන් මේ මෙයාව මෙතෙන්ට ගන්න. ඒත් අපි දෙන්නම එකම එකක් තමයි ඇඳලා තියෙන්නේ. මේක මීට වෙනස් කරලා අඳින්න බෑ. මේක මැදටමනේ හරියට අවිත් තියෙන්නේ. දැන් කවුරු හරි දරුවෙක් මේ කාබන් එක යටින් දාලා මේක උඩින් දාලා තිබ්බා කියමුකෝ. ඒක දෙකක්ද? නෑ. එකම සංයෝගය. මේ කාබන් එක උඩින් දාලා මෙයාව යටින් දාලා. ඒක දෙකක් හැටියට තියෙන්නේ නෑ. එකම සංයෝගයක් තමයි ඒක. එහෙම වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න
මෙන්න මෙතෙන්ටත් එන්නකෝ බලන්න. දැන් මේක මීට කලින් තිබ්බද මේ කොහෙවත්? නෑනේ. දැන් මේ කාබන් එකේ මෙතන මෙයා මෙතන ඉන්නේ. මෙතෙන්ට නෙමෙයි ඇවිත් තියෙන්නේ. එතකොට දැන් ওই විදිහට ගත්තාම සමායක සංඛ්‍යාව ක්‍රමානුකූලව වැඩි වෙනවා. දැන් කාබන් ගාන එන්න එන්න වැඩි වෙද්දී සමායක සංඛ්‍යාව ක්‍රමානුකූලව විශාල වේගන යනවා. ඕක අපි හිතන්නේ නැති අගයකට යනවා. සාමාන්‍යයෙන් පරිගණක දත්ත මගින් හොයාගෙන තියෙනවා කාබන් සංඛ්‍යාව 20ක් විතර වෙද්දී සංයෝග 3,60,000ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවායි කියලා. එතකොට කාබන් සංඛ්‍යාව 20ක් විතර වෙද්දී එයාට සමාවේවික 3,00,000 හරියටම කිව්වොත් ඕක 3,66,319ක් කියලා සංඛ්‍යාත්මක ගණනය කිරීමේ ක්‍රමවේද මගින් හොයාගෙන තියෙනවා. දැන් අපිට සමායක අදින්න දුන්නොත් එහෙම කාබන් 10ක C10යි H22 සමායක අදින්න කියලා දුන්නොත් අපිට ඇති වෙන ප්‍රශ්න තමයි පුතේ ඇඳගෙන යද්දී ඊට පස්සේ ආයෙ මතක් කරලා බලන්න වෙනවා මේක මීට කලින් ඇඳද නැද්ද කියලා. තේරුණානේ කතාව. ඒ නිසා මේක නිකන් හරි ලේසි වැඩක් නෙමේ තඩිපිටි ගාලා ඇඳලා දානවා කියුවට. ඒ නිසා හොඳට මතක තියාගන්න. සමායක සංඛ්‍යාව අති විශාල ලෙස වෙනස් වෙනවා. ඒ අති විශාල ලෙස සමායක සංඛ්‍යාව වෙනස් වීමේ අර්බුදයක්ම කියන්න බෑ. විශාල සමායක සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් ඒක ඉස්සෙල්ලාම පැහැදිලිව ඔළුවට ගත යුතු සිද්ධියක්. මේ අති විශාල සමායක සංඛ්‍යාවක් තිබීමත් සමග අපිට සිද්ධ වෙනවා මෙයාලව ක්‍රමානුකූල ලෙස නම් කරන්න. ඊටා විශාල සමායක සංඛ්‍යාවක් පැවතීමත් එක්ක මෙයාලව නම් කිරීමේ අවශ්‍යතාවයක් නිර්මාණය වෙනවා. එහෙනම් අපි ඒ ගැන බලමු. මම හිතනවා මේකේ අඩුපාඩුවක් තියෙනවා නම් හදාගනීවි කියලා. බලන්න ක්‍රමානුකූලව බලන්න. මේකේ ඔයාලා ඇඳ ටිකයි මම ඒවයි අතර වෙනසක් තියනවාද? නැත්නම් ඒ ටික කොහෙද තියෙන්නේ? කෝ කියලා බලලා හරි ගස්ස ගන්න පුතේ. හරි මේක වීඩියෝ එක නවත්තලා හරි කරන්න පුළුවන් වැඩක් නේ. ලියන්න යටින් සටහන. මේ ආකාරයට කාබන් සංඛ්‍යාව ඉතා විශාල ලෙස වැඩි වන විට සමාවේවික සංඛ්‍යාවද අති විශාල ලෙස ඉහළ යනු ලැබේ. සමාවේක සංඛ්‍යාවද අති විශාල ලෙස ඉහළ යනු ලැබේ. එලෙස විශාල සංයෝග සංඛ්‍යාවක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල සංයෝග සංඛ්‍යාවක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සංයෝග සඳහා ක්‍රමානුකූල නාමකරණයක අවශ්‍යතාවය
නිර්මාණය වේ. ක්‍රමානුකූල නාමකරණයක අවශ්‍යතාවය නිර්මාණය වේ. හරි. එහෙනම් අහගන්න පුතේ පොඩ්ඩක් විස්තරේ මෙහෙම. දැන් අපි යන්නේ ඇල්කේනවල නාමකරණය කියන කතාවට. හොඳට අහගන්න මේ කියා දෙන විස්තර ටික. හරි. දැන් එක එක જાතිය ඇල්කේන දැක්කහම අපිට ඕන නම් දාන්න බෑනේ. මොකද මේකට මම දාන නමයි වෙන කෙනෙක් දාන නමයි වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි කියන කතාව. දැන් මම මේකට හිතලා කල්පනා කරලා නමක් දා ගන්නවා. වෙන කෙනෙක් මේකට වෙන නමක් දාන්න තිබ්බහම අපි මේක sannivedanaya කරන තැනකදී ගැටලුවක් වෙනවනේ. ඒ නිසා අපි ගත්තොත් එහෙම අපි මූලික වශයෙන් කරන දෙයක් තමයි මේ වගේ අවස්ථාවලදී පොදු නාමකරණයකට ගමන් කරන එක. පොදු නාමකරණ ක්‍රියාවලියකට ගමන් කරන එක. මේ පොදු නාමකරණ ක්‍රියාවලිය අපිට ඕන විදිහට හිතුමතේ ලෑස්ති කරගන්න දීලා නැහැ. මේ පොදු නාමකරණ ක්‍රියාවලිය ලෑස්ති කරලා දීලා තියෙන්නේ IUPAC ක්‍රමයේ යටතේ තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ International Union of Pure and Applied Chemistry කියන සංගමයේ යටතේ නැදී ඒ ආයතනයේ විසින් නිශ්චිත ලෙස නීති පද්ධතියක් හඳුන්වලා දීලා මේ නාමකරණය සඳහා ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. එතකොට මම මේ සංයෝගයට මම ගිහිල්ලා කිව්වත් නමක් අපි හිතමුකෝ බ්‍රිතාන්‍ය කවුරු හරි විද්‍යාඥයෙක් හරි කවුරු හරි සයන්ස් ඉගෙන ගන්න ළමෙක් මේකට නම කියනවා. ඔයා කියන නමයි එයා කියන නමයි ඔක්කොම සමානයි. අපි හිතමුකෝ චීනෙක් මේකට කියන නම අපිට චීන දැන් කිට්ටු වෙන්න යන්නේ ටිකක්. ඒ නිසා මේකට කියන නම ඒ ඔක්කොම සමානයි. ඒ කියන්නේ උච්චාරණ විදිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒකේ නීති පද්ධතිය දැන් අපි ගත්තොත් එහෙම නීති පද්ධතිය දැන් අපේ රටේ තියෙන නීතිය කියන සාධකයේ ගත්තොත් එහෙම ඒක සිංහල භාෂාවෙන් කිව්වත් ඉංග්‍රීසියෙන් කිව්වත් ඒක මූලික අදහස සමාන වෙන්න බෑ. අන්න ඒ විදිහට භාෂාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් නීති පද්ධතිය වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි කියන කතාව. එහෙනම් අපි මෙතනින් පටන් ගන්න යන්නේ ඇල්කේනවල IUPAC නාමකරණය. ඊට කලින් හොඳට අහලා ඉන්න. හරි. ඔයාලා ඇත්තම් දරුවෝ ඉස්කෝලවල අපිට කලින් ඕගනික් කොටස කරලා ඇති. කරන්න පටන් අරගෙන ඇති. තේරුණා නේද? සමහරට මැද වෙනකක් කරගෙන ගිහිල්ලා තියෙන්න පුළුවන්. මෙන්න මේක හොඳට අහන්නකෝ. ඔයාලට තියෙන ගයිඩ් බුක් එකේ සහ ගුරුවත් පොතේදී අපිට කියන්නේ සියලුම කාබනික සංයෝග ටික හඳුන්වලා දීලා නාමකරණය සම්පූර්ණයෙන් එක තැනකදී ඉවර කරලා දාන්න කියලා. ළමයි කොයි විදියටද මේ විශේෂ කරුණු ග්‍රහණය කරගන්නේ කියලා දන්නේ ළමයි එක්ක ඉන්න අපි තමයි ප්‍රධාන වශයෙන්. ඒක මේ මහ ලොකුකමකට කියනවා නෙමෙයි. අර කතාවක් කියනවා සාමාන්‍යයෙන් ජෝන්ට උගන්වන්න නම් ඉස්සෙල්ලා ජෝන් ගැන ඉගෙනගෙන ඉන්න ඕන කියලා. ඒ වගේ තමයි ළමයි මේවා ග්‍රහණය කරගන්න විදිය, ළමයින්ගේ මතකයේ තුල රැඳෙන විදිය ගැන ප්‍රශ්නයක් තියෙනවානේ ඇත්තටම. එන්නේ කතාවත් එක්ක මතක තියාගන්න අපි නාමකරණය එකවර ඉවර කරලා දාන්නේ නැහැ. ඔයාලට මෙතනදි මම උගන්වන්නේ ඇල්කේනවල නාමකරණය විතරයි. ඔයාලට මම මෙතනදි උගන්වන්නේ ඇල්කේනවල නාමකරණය විතරයි. තේරුණානේ කරන කතාව? මේකෙදි ගන්න නීති සමහර නීති ඉස්සරහ කොටස් වලටත් පාවිච්චි කරනවා. ඒක වෙනම කතාවක්. පැහැදිලි කතාව. හොඳට මතක තියාගන්න ඇල්කේනවල නාමකරණය තමයි අපි සාකච්ඡා කරන්නේ. මේකෙදි සාකච්ඡා කරන ඇතම් නීති ඊළඟ කොටස් වලටත් පාවිච්චි කරනවා. සංයෝග සියල්ල පුඩු සැලට් එක වගේ අරගෙන පොදුවේ නීති ටිකක් කියා දීලා කොහොම හරි කරපියව කියලා කතාවක් නෑ මේකේ. නිසා ක්‍රමානුකූලව කොටසින් කොටස අල්ලගන්න වැඩේ. ඒ අල්ලගන්න තරමට තමයි ඔයාට මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන් වෙන්නේ. තේරුණානේ කියන කතාව. ඒ නිසා ඉතා පැහැදිලිව මේ කතාව තේරුම් ගන්න. පැහැදිලි සිද්ධිය කියන එක. right. ලියන්න පුතේ මාතෘකාව. ඇල්කේනවල IUPAC නාමකරණය. කැපිටල් වලින් ලියන්නේ IUPAC කියලා. ඇල්කේනවල IUPAC නාමකරණය. ඇල්කේනවල IUPAC නාමකරණය. International Union of Pure and Applied Chemistry. ඕක නිකන් අර මොඩ් කරලා කියනවා UPAC නාමකරණය කියලා. UPAC කියලා අයියකුර හංගගෙන වගේ UPAC නාමකරණය වගේ නම් කියනවා ඔකට.
හරි. යටින් ලියන්න පුතේ මෙහෙම විස්තරයක්. IUPAC ක්‍රමයට අනුව ඇල්කේන නාමකරණය කිරීමේදී භාවිතා කරනු ලබන නීති සහ නිර්ණායකයන් ක්‍රමානුකූලව සලකා බල. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න මේකෙදි කියා දෙන නීති ටික ලස්සනට පිළිවෙලට ඔලුවට දාගන්න. මොකද ඒකට හේතුව මේකෙදි ඔයාලට හම්බ වෙන දේවල් සහ කරුණු ඉතා වැදගත් සහ ඉතාම ප්‍රබල ලෙස ඉස්සරහට පාවිච්චි කරනවා. රයිට්. අංක 1 දාලා ලියන්න පුතේ. දී ඇති ඇල්කේනේ වැඩිම කාබන් ප්‍රමාණයක් අඩංගු වන පරිදි ප්‍රධාන දාමය තෝරා ගනු ලැබේ. ප්‍රධාන දාමය තෝරා ගනු ලැබේ. එහිදී ප්‍රධාන දාමයේ රේඛීයව තිබිය යුතුයයි අදහසක් නොමැති අතර ප්‍රධාන දාමය විසින් තෘප්ත කළ යුතු ප්‍රධාන කරුණ වනුයේ වැඩිම කාබන් පරමාණු සංඛ්‍යාවක් එය තුලට අයත් වීම වේ. වැඩිම කාබන් පරමාණු සංඛ්‍යාවක් එය තුලට අයත් වීම වේ. ඒ තමයි පළවෙනි කාරණේ. හරි. වැඩිම කාබන් පරමාණු සංඛ්‍යාවක් එය තුලට අයත් වීම වේ. හරි. බලන්න පුතේ මේ බෝඩ් එක පැහැදිලිව පේනවානේ.
මෙච්චර වෙලාවක් අරන් මෙච්චර කාලයක් ගත කරලා මේක දාන්න හේතුව මේක දැන් නිකන් ඔහේ කොහොම හරි වීඩියෝ කරලා දැම්මනම් මේවා පේන ප්‍රමාණයන් පැහැදිලි බව ලියා ගන්න පුළුවන් වීම වගේ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙනවා. පන්ති කර සජීවී ලෙස කරන කාලෙදි ටියුට් එකක්වත් දෙන්නේ නැහැනේ සාමාන්‍යයෙන් එහෙම් මෙහෙන් කුරුටු ගාලා පුළුවන් විදියට එහෙම් මෙහෙන් කුරුටු ගාලා අමුණලා කරලා දෙන ටියුට් එකක් වුණත් පිළිවෙලට උපරිම දුන්නනේ. ඒ ලක්ෂණේ ඉතින් මෙතනත් රැකලා තියනවා පුතේ. ඔයාලත් මේක මේ අවස්ථාව තේරුම් අරගෙන බිඳ වැටීමකට ලක් නොවි වැඩේ කරගෙන යන්න. 21 දරුවෝ හැටියට ඔයාලා හොඳට තේරුම් ගන්න ඔයාලට වඩා පුදුමාකාර අමාරු පොයින්ට් එක තමයි අපිට 20 ළමයින්වදී මුණ ගැහුනේ. විභාගයේට මාස දෙකක් තුනක් තියලා එකපාරට ආපහු පන්ති පටන් අරගෙන විභාගේ කල් දාන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කල් දානවා කිව්වා. පොඩ්ඩක් මාසයක් එහෙට මෙහෙට ඇදලා දුන්නා. ඔයාලට වඩා හරිම ක්‍රිටිකල් පොයින්ට් එකේ දරුවෝ හිටියේ. ඒත් ඒ පන්ති වල කිසිම ළමයෙක්ට අර්බුදයක් ඇති නොවෙන්න ඒ කියන්නේ මෙහෙමයි. සමහර ළමයි අපි කියන එක ගණන් ගන්න නැතුව ඉන්න දරුවෝ ඉන්නවා. එයාලා ගැන අපිට ලොකුවට සාකච්ඡාවක් දරන්න අමාරුයි, බරක් දරන්න අමාරුයි. නමුත් මගේ පන්තියාව කියන එක අපි පිළිගන්නවා. මම පිළිගන්නවා. එහෙම එකක් නෙවෙයි මම මේ කියන්නේ. ඒ නිසා ඔයාලට මේ කියා දෙන දේ ඊටාම පිළිවෙලට කරන්නේ ඔයාලට මේක ඔළුවට වැටෙන්න එපා. ආයෙත් මේ වෙලාවම මේ කාලයේම මේ විදිහට වියදම් කරගෙන පන්ති කාමරය තුල මේකම උගන්වන්න උනොත් එහෙම අපේ මේ අවකාශය තුල සාකච්ඡා කරපු දේ සහ කරපු දේ තේරුමක් නැතුව යනවා. ඒ නිසා හැම දරුවෙක්ම තේරුම් ගන්න මේක YouTube එක හරහා දෙන්නත් හේතුව අර හදලා තියෙන එක සයිට් අරවා මේවා හරහා දුන්නාම ඒ වගේ තියෙන සීමාකාරී විදි තියෙනවා. කොහොම කරත් මතක තියාගන්න ඒ සීමාකාරී විදි තිබ්බේ නැහැනේ අපේ සජීවී පන්තිය තුල. පැහැදිලිද කියන කතාව. ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න මේ කතාව තුල තමන්ගේ අඩුපාඩු හදාගෙන ලස්සනට මේවට හැඩගැහෙන්න මේ තරම් බෝනස් ටයිම් එකක් ඔයාලට කවදාවත් ජීවිතේ ආය හම්බෙන එකක් නැහැ. ඔයාලට පරණ දේවල් වල අඩුපාඩු තිබ්බනම් ඒ ටික හදාගන්න. ඕගනික් තේරුම් ගන්න බන්ධන පාඩම අතිශය ප්‍රබල ලෙස ඕනයි. ඔයාට ඕන නම් 2022 පන්තියේ බන්ධන පාඩම යන දවස කතා කරලා අහන්න. ඒකෙත් ටයිම් එක සහ ඒ වීඩියෝ එක රිලීස් කරන වෙලාව අයින් කරලා දාන වෙලාව ඒවා දැනුම් දෙනවා. ඔයාට ඕන නම් 2022 පන්තියේ ඒ බන්ධන පාඩමට අයිති වීඩියෝස් එක දාන වෙලාව දැනගෙන ඉඳලා ඒ වෙලාවේ බලන්න පුළුවන්. පැහැදිලි කියන කතාව කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔයා අවංකව පිළිපැදිය යුතු එක ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අපි කියන වෙලාවේ මේක බැලිය යුතුයි. මොකද ඒකට හේතුව ඒ අපි දෙන වෙලාව ඉක්මවා ගිය විගස වීඩියෝ එක අයින් කරනවා. පැහැදිලි කියන කතාව. ඒ අයින් කරන්නේ ඇත්තටම මොකක් හරි කුහකමකටවත් මොකකටවත් නෙමෙයි. දැන් මේක ප්ලේ වෙන්න මේක දුන්නාම එළියට මේක ප්ලේ වෙන්න දාපුවාම ඕනම කෙනෙක්ට බලන්න පුළුවන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් නෑ පුතේ. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඔයා ගෙදර ඉඳන් උනත් අපි කියන වෙලාවට කියන පිළිවෙලට මේ වැඩේ කරන්න ඕන. තේරුණානේ කියන කතාව. නැතුව නිකන් මේ අර පන්තිය පවත්වගෙන යන්න ඔයාලා වෙන මේ පන්ති වලට සම්බන්ධ වෙවි කියලා මහා බීතියකින් බයකින් එහෙම කරන වැඩක් නෙවෙයි මේක. හරි. ඔයාලා ඕනනම් මේ වීඩියෝ අවකාශය තුල මේ විදිහට තවත් ඔන්ලයින් කරන පන්ති ඇතිනේ. ඒවට සම්බන්ධ වෙලා බලන්න කෝකද හරි කියලා කෝකද හොඳ කියලා. දැන් මේ කියන පැහැදිලි කිරීම වලට වඩා හොඳ පැහැදිලි කිරීමක් තියෙන පන්තියක් හම්බුනොත් සජීවීව පන්ති පටන් ගත්ත දවසක ඕනනම් ඒ පන්ති වලට යන්න. ඒකකට සහභාගී වෙන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක මේ වැඩේ හරියට කෙරෙන්න ඕන. තේරුණානේ කියන කතාව. මං හිතන්නේ බෝඩ් එක තුල තියෙන කතාව පැහැදිලිව පේනවා. දැන් මේකේ නම් පුතේ රේඛීයව එක දිගට තියෙනවා ප්‍රධාන දාමේ. ඒක හරි. නමුත් මේකේ ප්‍රධාන දාමේ මේ බලන්න හොඳට බලන්න. මෙහෙම ගත්තොත් එහෙම 1 2 3 4 5 6 කාබන් 6යි එන්නේ. මෙහෙම ඇවිල්ලා 1 3 4 5 6 7 කාබන් 7ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. ප්‍රධාන දාමයේ ලෙස තෝරගන්නේ වැඩිම කාබන් ගාණක් තියෙන කෙනා වගේම ඒක රේඛීය වින්ඩෝමනාවක් ඇත්තේ නැහැ. එයාට ඕන හැඩයකට හැරිලා ඉන්න පුළුවන්කම තියෙනවා. ප්‍රධාන ලක්ෂණය තමයි එයාව පරද්දන්න පුළුවන් වෙන කාබන් දාමයක් සංයෝගය තුළ තියෙන විදිහක් නැහැ. අපි කාබන් 4ක දාමයක් ප්‍රධාන දාමය කියලා ගත්තාම සංයෝගය තුළ තව තියෙනවා නම් කාබන් 6ක දාමයක් අපි තෝරා ගැනීම වැරදි. තේරුණානේ කියන කතාව රයිට්. ලස්සනට පිළිවෙලට ලියා ගන්න මේක.
ප්‍රධාන දාමය ගන්නවා අපි. ප්‍රධාන දාමයට අමතරව ඊළඟ ඒවට අපි කියනවා මොන දාම කියලාද? අංශ දාම කියලා. අංශ දාම. මේක ප්‍රධාන දාමයේ වෙද්දී අනිත් ඒවාට අපි කියන්නේ අංශ දාම කියලා. හරි. එහෙනම් ඉවරයිනේ කතාව. දැන් මේක ගැටලුවක් නෑ. මේක නවත්තල උනත් Tamanට ඇඳ ගන්න පුළුවන් නෙමෙයි රයිට්. අපි යනවා ඊළඟ කතාවට. ප්‍රධාන දාමය තෝරගත්තට පස්සේ අංක 2ට විය යුතු දේ තමයි ප්‍රධාන දාමය අංකණය කරගත යුතුයි. ප්‍රධාන දාමය අංකණය කරගන්න අවස්ථා කීපයක් පාවිච්චි කරනවා. මේවා ඉතාම ක්‍රමානුකූලව අහගන්න. මේවා වචනෙන් කියා දෙන්න පුළුවන් පුතේ. ඊට පස්සේ අදහසක් රූපේ බෝඩ් එකේ ගම්මු අපි. රයිට් අංක 2 දාලා ලියන්න. ප්‍රධාන දාම සහ අංශ දාම තෝරාගත් පසු ප්‍රධාන දාමය සහ අංශ දාම තෝරාගත් පසු ඒවා ක්‍රමානුකූල ලෙස අංකණය කළ යුතු වේ. ක්‍රමානුකූල ලෙස අංකණය කළ යුතු වේ. එහිදී භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් සලකා බල. හරි. යටින් යට රෝමිලක් කන්ද දා මෙහෙම ලියාගෙන යන්න. රෝමිලක්කම් 1. අංශදාම කිසිවක් නොමැති විට ඕනෑම කෙලවරක සිට අංක යොදනු ලැබේ. අංශදාම කිසිවක් නොමැති විට ඕනෑම කෙලවරක සිට අංක යොදනු ලැබේ. ඕනෑම කෙලවරක සිට අංක යොදනු ලැබේ. අංක රෝමිලක්කම් 2 දාලා ලියන්න. අංශදාම එකක් පමණක් තිබී එය සමමිතික විට අංශදාම එකක් පමණක් තිබී එය සමමිතික විට ඕනෑම කෙලවරක සිට අංක යොදනු ලැබේ. ඕනෑම කෙලවරක සිට අංක යොදනු ලැබේ. රෝමිලක්කම් 3. අංශදාම එකකට වඩා වැඩිපුර පවතින විට අංශදාම වලට ලැබෙන සමස්ත අගයන් වල ඓක්‍ය කියන්නේ එකතු ඓක්‍ය අඩුම අගයක් වන පරිදි
අඩුම අගයක් වන පරිදි ප්‍රධාන දාමය අංකණය කෙරේ. ප්‍රධාන දාමය අංකණය කෙරේ. ප්‍රධාන දාමය අංකණය කෙරේ. රෝම ඉලක්කම් 4 දාලා ලියන්න පුතේ. අංශ දාම එකිනෙකට වෙනස් වී ඒවා සමමිතික විට අංශ දාම එකිනෙකට වෙනස් වී ඒවා සමමිතික විට ඒවා සමමිතික විට මුලින්ම ලියවෙන අංශදාමයට අඩු අංකයක් ලැබෙන කෙලවර සිට අංකණය කරනු ලැබේ. අඩු අංකයක් ලැබෙන කෙලවර සිට අංකණය කරනු ලැබේ. අංකණය කරනු ලැබේ. හරි. දැන් ඔය තියෙන්නේ පුතේ ප්‍රධාන දාමයයි අංශ දාමයි තෝරගත්තට පස්සේ අංක දාගන්න විදිය ගැන කතාව. බලන්න අපි ඕකට ගැලපෙන උදාහරණ එකින් එක පොඩ්ඩක් සාකච්ඡා කරමු. දැන් පළවෙනියෙන්ම කියන්නේ පුතේ මෙන්න මේ කතාව. අංශ දාම කිසිවක් නැහැ. අංශ දාම කිසිවක් නැත්තම් ක්‍රමානුකූලව කොයි කෙලවරේ හරි ඉඳන් 1 2 3 4 5 ඔහොම අංක දාන්න යන්න තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? ඒ ගැන මං හිතන්නේ ඔයාලා වගේ බුද්ධිමත් මට්ටමක ඉන්න දරුවන්ට මං ආයෙ කී ඉන්න ඕනේ නැහැ. දෙවෙනි එකට කියන්නේ අංශ දාම එකක් තියෙද්දි බලන්න. අංශ දාම එකක් තියෙද්දි මොකක්ද කළ යුත්තේ? අංශ දාම එකක් තියෙද්දි මොකක්ද කරන්න ඕන දේ? ඔතන පැහැදිලිව කියනවා අංශ දාමයට අඩු අංකයක් ලැබෙන කෙලවර සිට අංකණය කළ යුතු වේ. මෙහි ඉඳලා ගියොත් පුතේ මේ කෙලවරේ ඉඳලා ගියොත් එහෙම අංක 4 තමයි මෙයාට හම්බෙන්නේ. හරි? අපි ඒක දාමු 1 2 3 4 5 6. මෙහි ඉඳලා આવොත් 1 2 3 4 5 6. එහෙනම් මේ ක්‍රමය තමයි හරි. මේක වැරදි. පැහැදිලි කියන කතාව. ඔය තමයි අංශ දාම එකක් පමණක් තියෙන වෙලාව. අංශ දාම එකක් පමණක් තියෙන වෙලාව. ඊළඟට කියනවා අංශ දාම එකකට වඩා වැඩිපුර තියෙන වෙලාවට ලැබෙන අංකවල එකතුව පිළිබඳව බලන්නලු. ඒකත් මෙහෙම්මම බලමු. එහෙම ලොකු අර්බුදයක් නැහැ. ඔයාලට මේවා තේරුම් ගන්න පුළුවන් මට්ටමක ළමයි. හරි. දැන් බලමු පුතේ මේ කතාව. මෙහි ඉඳන් අංක දාන් ගියොත් 1 2 3 4 5 6. ඊළඟට මෙහි ඉඳලා අංක දැම්මොත් එහෙම 1 2 3 4 5 6. ඕක වෙන්නේ. මෙහි ඉඳන් අංක දාගෙන ගියොත් පුතේ 2යි 3යි එන්නේ. 2යි 3යි අංශ දාම තියෙනවා. 2 සහ 3 එකතුව කීයද?
2 ධන 3 එකතුව 5යි. මෙහි ඉඳලා අංක දාගෙන આવොත් එහෙම 4යි 5යි අංශ දාම තියෙන. 4 ධන 5 9. අංකවල එකතුව අඩු වෙන්න තමයි අංකන දාගන්න ඕන. මේක වැරදි. මේක තමයි හරි. තේරුණානි කියන කතාව. ඔය තමයි ඔතන දුන්න නීති පද්ධතිය පිළිබඳව මූලික සංකල්ප ටික. ඔතන ලිව්ව 4 වෙනි කාරණයක්. ඒ තමයි අංශ දාම එකකට වඩා වැඩිපුර තිබිලා ඒව සමමිතික වෙලාවට මොකද කරන්න කියලා. ඒ ගැන අපි තව ඉස්සරහට කතා කරමු. මොකද ඒකට හේතුව අංශ දාම නම් කරන නම් ටික දන්නේ නැතුව ওই නීතිය තේරුම් ගන්න බෑ. මට ඉතින් ඔහෙ කියාගෙන ගිය හැකි. ඒකට නෙමෙයි උගන්වනවා කියන්නේ. සංක 4 කාරණේට අයිති සිද්ධිය මම ඉස්සරහට යද්දි ආය වතාවක් ඇවිල්ලා පැහැදිලි කරලා දෙනවා. රයිට්. එහෙනම් පිළිවෙලට මේක ලියා ගන්න තමයි තියෙන්නේ. තේරුණානේ කියන කතාව. මේක පිළිවෙලට ලියා ගන්න තියෙන්නේ. මේකේ මේ හරි දාලා තියෙන තැන්, වැරදි දාලා තියෙන තැන් මම පාඨමානු කරලා ලියලා තියෙන තැන් ඒවත් ඔයාලා ඒ විදිහටම ක්‍රමානුකූලව පිළිවෙලට ලියා ගන්න. තේරුණානේ කියන කතාව. රයිට්. ඔය වීඩියෝ එක නවත්තලත් මේක ලියා ගන්න පුළුවන්කම තියෙන නිසා පුතේ මම වෙලාව දෙන්නේ නැහැ. මම යනවා ඊළඟ කතාවට. ඊළඟ මා සිද්ධියට ගමන් කරනවා. තේරුණානේ කතාව. ඔයාලට මේකේ ලියා ගන්න ඕමනා වුණා මේක නවත්තලා ලියා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ සීමා කිරීම නැහැ. නවත්තලා බලන්න බැරි කරලා නැහැ. ආපස්සට ගන්න බැරි කමක් හදලා නැහැ. අපි මේ විදිහටම දීලා තියෙනවා. අපි ගැන්නුවේ ඔයාලටනේ. ඒකේ ආයේ මේ පොඩි සීමා දාගෙන නටන්න දෙයක් ඇත්තේ නැහැ. තේරුණානේ කියන කතාව. ඒ නිසා ලස්සන පිළිවෙලට නෝට් එක ලියා ගන්න. එහෙනම් අපි යනවා ඊළඟ කතාවට. ඊළඟ අංක දාලා ලියන්න. ඊළඟ අංක දාලා ලියන්න. අංක 3නේ. right. ලියන්න උතේ මෙහෙම. ප්‍රධාන දාමය සහ අංශ දාම අංකණය කරගත් පසු ප්‍රධාන දාමයේ සඳහා භාවිතා කරන ප්‍රත්‍යද අංශ දාම සඳහා භාවිතා කරන නම්ද සලකා බැලිය යුතු වේ. හොඳට බලන්න මම දුන්න වචන සෙට් එකේ කියනවා ප්‍රධාන දාමයට ප්‍රත්‍යලු පාවිච්චි කරන්නේ අංශ දාමවල නම් පාවිච්චි කරමු. මොකක්ද එහෙම කියන්න හේතුව? ප්‍රධාන දාමයේ ගැන කියලා මම කියන්නේ ප්‍රත්‍ය කියලා. හරිද? අංශ දාම ගැන කතා කරලා කියන්නේ නම බලමු කියලා. ඒකට හේතුව මේකයි පුතේ හොඳට අහගන්නකෝ. කාබන් 5ක් තියෙන ඇල්කේනේට කියන්නේ පෙන්ටේන් කියලා. කාබන් 5ක් තියෙන ඇල්කීනේට කියන්නේ පෙන්ටීන් කියලා. කාබන් 5ක් තියෙන මධ්‍යසාරයට කියන්නේ පෙන්ටනෝල් කියලා. කාබන් 5ක් තියෙන ඇල්ඩිහයිඩයට කියන්නේ පෙන්ටනැල් කියලා. හරි? කාබන් 5ක් තියෙන කාබොක්සිලික් අම්ලයට කියන්නේ පෙන්ටනොයික් ඇසිඩ් කියලා. ඔයාට කනට හොඳට ඇහෙනවා මං හිතන්නේ. ඔය හැම එකම පෙන්ට් කියන ප්‍රත්‍යය යනවා. හොඳට අහගන්න. කාබන් 5 නම් ඔය හැම එකේම පෙන්ට් කියන ප්‍රත්‍යය යනවා ප්‍රධාන දාමයේදී. වෙනස් වෙන්නේ මොන දාමයේ නමද? මොන කොටසද? අවසාන ප්‍රත්‍යය. ඒකයි මම ඔතන ප්‍රධාන දාමයේ ප්‍රත්‍යය කියලා කිව්වේ. පැහැදිලි කියන කතාව. එහෙනම් අපි බලමු මේ කතාව. කාබන් සංඛ්‍යාව. ප්‍රධාන දාමයේ
ප්‍රත්‍ය अंश दामये नम प्रधान दामे प्रत्य अंश दामे नम कार्बन 1 2 3 4 5 6 7 8 විදිහට තමයි යන්න තියෙන්නේ අපි එතන මෙහෙම ගම්මු 9 10ත් ගම්මු මම එහා පැත්තෙන් ලියන්නම් ඈ කාබන් එකක් තියෙද්දී ප්‍රධාන දාමේ ප්‍රත්‍ය මෙත් अंश දාමයක් වුණොත් මෙතිල් මේක එත් එතිල් මේක ප්‍රොප් ප්‍රොපිල් මේක බියුට් බියුටයි මේක පෙන්ට් පෙන්ටයි මේක හෙක්ස් ඔතනින් එහා අපි අංශ දාම ලියන්නේ නැතුව එමෙ පුතේ මොකද අංශ දාම එන්නේ නැහැ කාබන් 6 7 වගේ මහා දුරට යනකම් වැඩිම වුණොත් එන්නේ කාබන් 3ක් විතර යනකම් විතර තමයි අංශ දාම මම වැඩි හොඳට ලිව්වේ පෙන්ටයිල් දක්වා තේරුමක් නැහැ දිගට ඒක ලියාගෙන ගිහිල්ලා හරි එතකොට මේක හෙක්ස් කාබන් 7ක් නම් හෙප්ට් කාබන් 8ක් නම් ඔක්ට් කාබන් 9ක් නම් නොන් කාබන් 10ක් නම් ඩෙක් කාබන් 11ක් නම් අන්ඩෙක් ඒක ලස්සන නමක් නේ අන්ඩෙක් එහෙනම් ওই විදිහට තමයි යන්න තියෙන්නේ එහෙනම් බලන්න පිළිවෙලට ওই ටික ලියා ගන්න ඔය තියෙන්නේ මේක ලියන කතාව ප්‍රධාන දාමේ 9යි ප්‍රධාන දාමේ ප්‍රත්‍යයයි अंश දාමේ 9යි හරි මේක නවත්තලා තියලා ලියා ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ අපි යමු ඊළඟ කාරණේට පුතේ ඊළඟ අංක දාලා ලියන්න අංක 4 නේද වැටෙන්නේ ඔව් මේ ආකාරයට अंश දාමවල නම් සහ अंश දාමවල නම් සහ प्रधान दामे प्रत्य तोरागत पसु නම ලිවීමේදී මුලින්ම अंश දාමවල නම ලියා ඉන් පසුව ප්‍රධාන දාමේ නම ලිවිය යුතු වේ. ප්‍රධාන දාමේ නම ලිවිය යුතු වේ. හරි. එතකොට ප්‍රධාන දාමයේ ලියන්න ඕන අංශ දාම වල නම් ටික ලියලා ඉවරලා right. ඊළඟ අංකේ දාලා ලියන්න පුතේ. ඊළඟ අංකේ දාලා ලියන්න. अंश දාම වල නම් ලිවීමේදී अंश දාම වල නම් ලිවීමේදී පහත ක්‍රියාපිළිවෙලයන් අනුගමනය කළ යුතු වේ. පහත ක්‍රියාපිළිවෙලයන්
අනුගමනය කළ යුතු වේ. අනුගමනය කළ යුතු වේ. රෝමිලක් අන්ද දාලා යන්න පහලින් පහලට රෝමිලක් අන්ද දාලා යන්නේ අංශදාමයක නම ලිවීමට පෙර අංශදාමයක නම ලිවීමට පෙර එය සම්බන්ධ වී පවතින කාබන් පරමාණුවේ අංකය ලිවිය යුතුම වේ. අංශදාමයක නම ලිවීමට පෙර එය සම්බන්ධ වී පවතින කාබන් පරමාණුවේ අංකය ලිවිය යුතුම වේ. ඊළඟ කාරණේ රෝම ඉලක්කම් දෙක දාලා ලියා ගන්න උතේ අපි අර ප්‍රධාන අංකයේ යට තමයි ඉන්නේ. අංශදාමයක් බැඳී පවතින කාබන් පරමාණුවේ අංකය සහ අංශදාමයක් බැඳී පවතින කාබන් පරමාණුවේ අංකය සහ අංශදාමේ නම අතර අංශදාමේ නම අතර ඉරි කැබැල්ලක් සලකුණු කළ යුතුම වේ. ඉරි කැබැල්ලක් සලකුණු කළ යුතුම වේ. ඉරි කැබැල්ලක් සලකුණු කළ යුතුම වේ. හරි. රෝමිලක් අන්තුන දාලා ලියන්න. අංශදාම එකකට වඩා වැඩිපුර පවතින විට අංශදාම එකකට වඩා වැඩිපුර පවතින විට ඒවා එකම වර්ගයේ අංශදාම නම් ඒවා එකම වර්ගයේ අංශදාම නම් එකම වර්ගයේ අංශදාම නම් අංශදාමේ නම එකවරක් ලියා අංශදාමේ නම එකවරක් ලියා අංශදාම සංඛ්‍යාව හැඟවීමට අංශදාම සංඛ්‍යාව හැඟවීමට ඩයි ට්‍රයි ටෙට්‍රා මේ බෝඩ් එකේ තියෙනවා පුතේ බලලා ලියන්න. අංශදාම සංඛ්‍යාව හැඟවීමට ඩයි ට්‍රයි ටෙට්‍රා ආදී ලෙස ඩයි ට්‍රයි ටෙට්‍රා ආදී ලෙස ප්‍රත්‍යයන් භාවිතා කළ යුතු වේ. ආදී ලෙස ප්‍රත්‍යයන් භාවිතා කළ යුතු වේ. හරි. එතකොට ඩයි ට්‍රයි ටෙට්‍රා විදිහට ප්‍රත්‍ය පාවිච්චි කරන්න ඕන කියලා කියන්නේ. එතන ඊළඟ රෝම ඉලක්කම දාලා ලියන්න පුතේ. ඕකෙම ඊළඟ රෝම ඉලක්කම දාලා ලියන්න. ඊළඟ ඔය කතාවෙමයි ලියන්නේ. එකම වර්ගයේ අංශදාම කිහිපයක් පැවතියද ඒ සෑම අංශදාමයකටම අයත් අංකයක්ම
ලිවිය යුතු වේ අංකයක්ම ලිවිය යුතු වේ. හරි. එතකොට අංශදාමල කතාවේ ඉතා වැදගත් කොටසක් තමයි අපි ඔය කියන් ගියේ. එතකොට අංශදාම වල කතාව ටිකක් ඔయిత හොඳ විදිහට ඔළුවට ඇරෙන්න. ප්‍රධාන අංකය යටතේ ඊළඟ අංකය දාලා ලියන්න. පුතේ ප්‍රධාන අංකය යටතේ ඊළඟ අංකය දාලා ලියා ගන්න. මෙන්න මෙහෙම. මුලින්ම අංශදාමල නම් ලිවීමේදී අංශදාම පෙළගස්වනුයේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට අනුව වේ. ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට අනුව වේ. ලියන්න පුතේ මෙහෙම උදාහරණ කියලා යටින් ලියන්න. උදාහරණ. මෙතිල් සහ එතිල් ලෙස අංශදාම දෙකක් පවතින විට මුලින්ම ලිවිය යුත්තේ එතිල් යන නම වේ. ඒක ප්‍රත්‍යක් නෙවෙයි නමක් ඈ. අංශදාමනේ පුතේ. අංශදාමවල තිබ්බේ නම් ඈ. එතිල් යන නම වේ. එතිල් යන නම වේ. හරි. ඊළඟ අංකය දාලා ලියන්න. ඊළඟ ප්‍රධාන අංකය දාලා ලියන්න. අංශදාමවල නම් ලිවීමෙන් අනතුරුව ප්‍රධාන දාමේ නම ලිවිය යුතු අතර අංශදාමවල නම සහ ප්‍රධාන දාමේ නම අතර කිසිසේත් හිඩසක් තබනු නොලැබේ. කිසිසේත් හිඩසක් තබනු නොලැබේ. ඊළඟ අංකය දාලා ලියන්න උතේ. ප්‍රධාන දාමේ නම ලිවීමේදී ප්‍රධාන දාමේ කාබන් සංඛ්‍යාවට අදාළ ප්‍රත්‍යෙහි අගට ලෙස
එකතු කරනු ලැබේ. ඒන් ලෙස එකතු කරනු ලැබේ. එකතු කරනු ලැබේ. ඊළඟට ලියන්න උතේ මෙහෙම. මෙම නීතිවලට අනුකූල ලෙස ඇල්කේනවල IUPAC නාමකරණය සඳහා උදාහරණ සලකා බල. හරි. අපි උදාහරණ කීපයක් සාකච්ඡා කරලා බලමු පුතේ කොහොමද වෙන්නේ කියලා. බලන්න මේක කාබන් 5ක් තියෙන. අංක දදා ඉන්න දෙයක් නැහැ. අංශ දාම කිසිවක් නැති නිසා නිකම්ම ලියලා දාන්න තියෙන්නේ පුතේ පෙන්ටේන් කියලා. පෙන්ටේන්. කැපිටල් වලින් පටන් ගන්නවද කියලා ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා අලග ඔළුවට නෑ. සිම්පල් වලින්ම ලියාගෙන යන්න. මේක පෙන්ටේන්. මේක කොහෙන්ද අංක දාන්නේ? මේකේ කොහෙන්ද අංක දැම්මත් එකයි පුතේ. මේක මොන මිතිකයිද? සමමිතිකයි. එහෙනම් මෙහෙම ගමු. 1 2 3 4 5. ඉස්සෙල්ලා ලියන්නේ මොන දාමවල නම්ද? අංශ දාමවල නම්. මේකේ අංශ දාමයේ කොකද? මෙතිල්. එයා ඊන අංකය මොකක්ද? 3. 3 ඉරක් මෙතිල්. ඇයි එහෙම ආවේ කතාව? ඔයාලට මං කියා දුන්නා හරිය ලස්සනට. අංශ දාමයේ නම ලියන්න ඕන. ඒකට කලින් එයා සම්බන්ධ කාබන් අංක දාන්න ඕන. නමකුයි මෙයයි අතර මොන කෑල්ලක් වදින්නවද? ඉරි කෑල්ලක් වදින්න ඕන කියලා. 3 මෙතිල් කාබන් 5ක් නිසා පුතේ පෙන්ට්. ඇල්කේන එක 9කට දානවා කිව්වේ ඒන්. එහෙනම් 3 මෙතිල් පෙන්ටේන්. පැහැදිලිද කියන සිද්ධිය? right. බලන්න එහෙනම් මේකේ නම ලියන්න බලන්න. අභ්‍යාස සෙට් එකක් දෙන්නම්. ඊට කලින් මේ අවකාශය තුල වැඩේ හරියට සෙට් වුණාද බලන්න එපා. මේකේ අංක දාගන්න සිද්ධ වෙන්නේ මෙහි ඉඳලා 1 2 3 4 5 6. ඉස්සලා ලිව 2 දෙකේනේ තියෙන්නේ. 2 මෙතිල් හෙක්සේන් කාබන් 6ක් නිසා හෙක්ස් අංශ දාමය මේ ප්‍රධාන දාමයේ 9 යකට ඒන් කියලා දැම්ම. මේකෙදි මේ බෝඩ් එක මම ශනිකව මැකුවා කියලා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔයාලට නවත්තගෙන ලියාගත්ත හැකියි ඔය. එතකොට ඊළඟ කාරණේ
මේකේ කොහෙන්ද පුතේ අංක දාන්න? මේ අංශ දාම දෙකම සමානයි. අවුලක් නැහැ මේ ඉඳන් දා. 2 3 4 5 6. අංශ දාම දෙකක් තියෙනවා. මෙතිල්ලා දෙන්නේ. 2 සහ 3 තමයි ඉන්නේ. එහෙනම් පුතේ කොහොමද ලියන්නේ? 2 3 අන්න කතාව. ඉලක්කම් දෙකක් එක ළඟ ලියවුනොත් ඒ දෙක අතරට කමාවක් වැටෙන්න ඕන. හරි ඉරි කැලලක් නෙමෙයි. 2 3 මෙතිල්ලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් ඒක මොකක්ද? ඩයි මෙතිල්. දෙන්නෙක් නිසා ඩයි මෙතිල් කියලා දැම්මේ මෙතිල් කියන අංශ දාමය නිසා. පැහැදිලි කියන කතාව. කාබන් 6ක් තියෙනවා. ඒ නිසා හෙක්සේන් 2 3 ඩයිමෙතිල් හෙක්සේන්. බොහොම පිළිවෙලට යනවා වැඩේ.